දුවලා පුතාලට ආයුබෝවන්. අපි පසුගිය සතියේ සාකච්ඡා කරේ ඔයගලන්ට මතක ඇති. අපි සාකච්ඡා කරමින් සිටියේ බාහිර පරිසරයේ තියෙන බලවේගයන් ගැන. අපි බලමු අපිට මේවා මතකද කියලා. අපි මේ කතා කරන්නේ ව්‍යාපාරයකට බලපාන වටපිටාව. ඒ පිළිබඳව තමයි අපි මේ සාකච්ඡාව ගෙන යන්නේ. ඒකට අපි ඒ වටපිටාව කියන එක අපි හඳුනාගත්තා. ව්‍යාපාරයක බාහිරින් ක්‍රියාත්මක වෙන විවිධ පාර්ශවයන් ව්‍යාපාරයට සම්බන්ධ වන යම්කිසි අරමුණක් ඉෂ්ට කරගන්න ව්‍යාපාරයට බාහිරින් සම්බන්ධ වන යම් පාර්ශවකරුවන්. දැන් මම අහන ප්‍රශ්නයක්. පාර්ශවකරුවන් කී දෙනෙක් ගැන අප කතා කරාද? ඔබ කියන්න බලන්න. හරි. පාර්ශවකරුවන් 3 දෙනෙක් ගැන අපි කතා කරා. කවුද? ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරයේ තරගකරුවන් සහ තෙවනුව ව්‍යාපාරයේ සැපයුම්කරුවන්. අපි මේ කතා කරේ මේ chart එක ගත්තොත් එහෙම මේ ව්‍යාපාරයේ මේ ඇතුලේ තියෙන කොටස අපි ඊට කලින් සාකච්ඡා කරා. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය. පරිසරයේ කොටස් දෙකකට බෙදීම ඊට පස්සේ ඇතුලේ තියෙන කොටස ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය. ඒකේ ඉන්න පාර්ශවකරුවන් තමයි මේ තියෙන්නේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ සහ අනෙකුත් ව්‍යාපාර අභ්‍යන්තරයේ අපේ පාලනයට යටත් වෙලා තියෙන සාධක වර්ග තමයි අභ්‍යන්තර පරිසරය. අපි ඒතකොට සාකච්ඡා කරමින් සිටියේ මෙන්න මේ කොටස. මේක ඇතුලේ අපි හඳුනාගත්තා. දැන් අපි මොහොතකට ඉස්සෙල්ලා කතා කරා වගේ මේක ඇතුලේ මුලින්ම ඉන්නවා අපිට ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා විවිධ අරමුණු ඉෂ්ට කරගන්න අපිත් එක්ක කිට්ටුවෙම වැඩ කරන විවිධ පාර්ශවකරුවන්. අපි ඒ අය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි මේ පාර්ශවකරුවන් හඳුනාගත්තා. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, ඒ වගේම ව්‍යාපාරයේ තරඟකරුවන් සහ ව්‍යාපාරයේ සැපයුම්කරුවන්. එතකොට මේ පරිසරයේ අධ්‍යයනයේදී අපි හඳුනාගත්තේ මේ කියන මේ බාහිර පාර්ශ්වයේ පුද්ගලයන් කණ්ඩායම් වලට ව්‍යාපාරයට කුමන බලපෑමක් එල්ල කරන්න පුළුවන්ද කියලා. අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම මේ පුද්ගල කොට්ටාස මොනතරම් ව්‍යාපාරයට වැදගත්කමක් උසුලනවාද? අපි සමහර වෙලාවල දැක්ක ව්‍යාපාරයට විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන් කොටස් මේක ඇතුලේ හිටියා. ඒ කියන්නේ එහෙමනම් අපි ඇයි මේ පරිසරය අධ්‍යයනය කරන්නේ? මේ අන්‍යෝන්‍ය සබැඳියාව හඳුනා ගැනීම තුළින් යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තමයි ව්‍යාපාරයක කටයුතු අඛණ්ඩව නිසි ආකාරයෙන් කාර්යක්ෂමව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ සම්බන්ධතාවයෙන් මතයි. ඊළඟට අපි බාහිර පරිසරයේ හතරවෙනියට අපි කතා කරන්න ඉගෙන ගත්තේ මොකද්ද? අපි දැනගත්තා මේ විවිධ පාර්ශ්ව සහ බලවේග තියෙනවා කියලා. ව්‍යාපාරයකට බලපාන විවිධ පාර්ශ්ව වගේම යම් බලවේග තියෙනවා කියලා. මේ බලවේග වලටත් ව්‍යාපාරයක කටයුතු වලට විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. එhmenan ඒ බලවේග අතර අපි පළවෙනි බලවේගය මොකද්ද සාකච්ඡා කරේ? දේශපාලන පරිසරය. රටක ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන දේශපාලන රාමුව කුමන බලපෑමක් මේ ව්‍යාපාරවල කටයුතු වලට එල්ල කරන්න පුළුවන්ද කියන එක අපි පළවෙනි බලවේගයේ විදිහට ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඊළඟ බලවේගය ගැන අපි හොයා බැලුවා. එතෙන්දී අපි දැක්කා මේ නීතිමය පරිසරය. නීතිමය පරිසරය කුමන වැදගත්කමක් මේ ව්‍යාපාර කෙරෙහි උසුලනවාද කියන එක අපි සාකච්ඡා කරා. නීතිමය පරිසරය. ඊළඟට අපි සාකච්ඡා කරපු මාතෘකාව තමයි තුන්වෙනි බලවේගය තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. අපි දැක්කා තාක්ෂණය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන ව්‍යාපාර ඉදිරියටම ගමන් කරන බවත්, දියුණුවෙන් දියුණුවටපත් වෙන බවත්,
තාක්ෂණයත් එක්ක යාවත්කාලීන වෙන්න බැරි තාක්ෂණයට ප්‍රතික්‍රියා කරන්න බැරි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න බැරි ඇතැම් ව්‍යාපාර කඩා වැටෙනවා. එහෙනම් අපි ඒකයි මේ පරිසරය අධ්‍යයනය කරන්නේ. මේ බාහිර පරිසරයේ සිදුවෙන වෙනස්කම් අපි හඳුනා ගන්න ඕන. ඒ අනුව අවශ්‍ය ප්‍රතිචාරය අපි දක්වන්න ඕන. ඒක පහුවෙලා දක්වලා වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවේදී අපි ප්‍රතිචාරය දක්වන්න ඕන. ඒකට තමයි ව්‍යාපාරික කළමනාකරණ මඩුල්ලක් හිටින්නේ. ඒ වගේම ව්‍යාපාරයේ පළපුරුදු ව්‍යාපාරික අයිතිකරුවන් ඒගොල්ලෝ මේ පරිසරයේ සාධක පිළිබඳ නිසි අවධානය යොමු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. එහෙමනම් අපි කතා කරන ඊළඟ බලවේගය මොකක්ද? අපි දැක්කේ තාක්ෂණික සහ ආර්ථික පරිසරය කියලා. එහෙනම් මේ බලවේගවල ඊළඟ බලවේගය මොකක්ද? ඒකේ අංකය මේ කීවෙනි බලවේගයද අපි කතා කරන්නේ? අපි කතා කරන්නේ බලවේග වලින් 4 වෙනි බලවේගය. එහෙම නැත්නම් බාහිර පරිසරයේ තියෙන සාධක වලින් නම් 7 වෙනි සාධකය. හරිද කියලා බලන්න. අපි බලමු. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, තර්කකරුවන්, සැපයුම්කරුවන්, දේශපාලන පරිසරය, ඒ වගේම නීතිමය පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය. හරි නේද අංක? අංකය අපි හරියට දැනගන්න ඕන. එතකොට තමයි අපිට මග ඇරෙන්නේ නැත්තේ. හොඳින් මතක තියාගන්න. පාර්ශවකරුවන් 3යි බලවේග තියෙනවා. අපි දැන් මේ කතා කරන්නේ 5 වෙනි බලවේගය. 5 වෙනි බලවේගයේද නැහැ. 4 වෙනි බලවේගය. එවනම් අපි බලමු ව්‍යාපාරයක ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය ව්‍යාපාරයට කුමන වැදගත්කමක් තියනවාද කියන එක. ආර්ථික කියලා අපි මොකද්ද කියන්නේ? අපි මේක දැන් දෙතුන් වතාවක් අපි සාකච්ඡා කරා. ව්‍යාපාර නිර්වචනයේ ඉඳලා අපි මේ ආර්ථික කියන වචනය අපිට විවිධ තැන්වලදී හම්බ වුණා. අපි සාකච්ඡා කරා. අපිට ඇහුණා. හරි? එහෙමනම් මේ සංකල්ප අපි දැන් ටිකෙන් ටික අපි හුරු වෙලා යනවා. හරි? එහෙමනම් මේ ආර්ථික පරිසරය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. මොකක්ද අපි දෙන නිර්වචනය කියලා. මේකේ කියනවා ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය යනු ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරයයි. නම් මොකද්ද මෙතන තියෙන්නේ? ව්‍යාපාරයකට බලපාන ආර්ථික සාධක ෆැක්ටර්ස් යම් යම් බලපාන කරුණු කීපයක් තියෙනවා. ඒවට අපි සාධක කියලා කියනවා. ඒ වගේන් සමන්විත පරිසරයට තමයි කියන්නේ අපි ආර්ථික පරිසරය කියලා. රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් රජයේ වැදගත් මැදිහත් වේ. රටක ආර්ථික පරිසරය එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් රජයේ මැදිහත් වේ. එහෙනම් මේ ආර්ථික පරිසරය කියන එක අපි එකපාරම ප්‍රතිනිර්මාණය කරන දෙයක් නෙමෙයි. මේ රටේ තියෙන විවිධ සාධක එකතු වෙලා ඒවල සිදුවෙන යම් යම් වෙනස්කම් ආදී සිද්ධ වෙලා තමයි මේ ආර්ථික පරිසරය කියන එක සකස් වෙන්නේ. ඒකට බලපෑමක් කරන්න පුළුවන් ආයතනය තමයි බොහෝ විට රජය. රජයේ පමණක් නෙමෙයි. මේ ආර්ථික ඒ පරිසරය නිර්මාණය වෙන්න යම් කිසි රටක ඉන්න ජනගහනය, ඒ වගේම රටක ඉන්න ජනගහනය නිරත වෙලා ඉන්න රැකී රක්ෂා, ඒ රැකී රක්ෂා වලින් ඒගොල්ලෝ ලබන ආදායම්, ඒ වගේම රටක වෙන නිෂ්පාදනය, හැමෝම නිෂ්පාදනයේ යෙදෙන්නේ නැහැ. නිෂ්පාදනයේ යෙදෙන්නේ ඇතැම් විට තනි පුද්ගලයෝ නිෂ්පාදනයේ නිරත වෙනවා. අපි උදාහරණ කිහිපයක් ගත්තොත් එහෙම සරලව ගත්තොත් එහෙම අපේ ලංකාවේ ගත්තොත් එහෙම මොනතරම් පිරිසක් ඉන්නවද මේ ගොවිතැන? එහෙම නැත්නම් මොන කර්මාන්තයේද ගොවිතැන කියලා කියන්නේ? කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තයේ නියැලලා ඉන්න කොපමණ පිරිසක් ඉන්නවද? අපේ ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම විශාල ප්‍රතිශතයක් ඉන්නවා. තවත් සමහරු ඉන්නවා
වෙනත් කර්මාන්තවල නිරත වෙලා ඉන්නවා. මොනවද ඒවට කියන්නේ? සොයන් රැකියා, වඩුවෙක්, මේසන් කෙනෙක්. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලොත් කරන්නේ රටේ මොනවා හරි නිෂ්පාදනයට දායක වීමක්. තමාගේ හැකියාවෙන් යම්කිසි දෙයක් කරලා ගෙයක් හදනවා කියලා කියන්නේ රටේ නිෂ්පාදනයට දායක වීමක්. අගය එකතු කිරීමක්. හරි නේද? එතන මේ වගේ විවිධ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අය ඉන්නවා. තවත් සමහර අය අපි දන්නවා විදේශ රටවල් වල රැකියාවල් කරනවා. තවත් සමහර ඉන්න විදේශ රටවල් වල ව්‍යාපාර කරනවා. එහෙම නැද්ද? ඒත් ඉන්නවා. ඒ වගේ විවිධ කර්මාන්තවල විවිධ පුද්ගලයෝ නිරත වෙලා ඉන්නවා. එතකොට මේගොල්ලෝ කරන මේ කටයුතු මේගොල්ලෝ කුමක් හෝ කරනවාද? ඒකෙන් රටට මොනවා හරි දායකත්වයක් ඇති වෙනවා නම් ඒ රටේ නිෂ්පාදනයේ ඉහළ යනවා. රටක. රටක නිෂ්පාදනයේ ඉහළ යන්නේ මේ රටේ ජනතාව මොනතරම් කාර්යවල නිරත වෙලා ඉන්නවද කිව්වොත් එහෙම. නිකන් කකා බිබී ඉන්න මිනිස්සු ටිකක් හිටියොත් එහෙම යැපෙන්නම් පිරිසක් හිටියොත් එහෙම. එතකොට රටේ නිෂ්පාදනය අඩාල වෙනවා. එතකොට එවන රටේ තියෙන සම්පත් බලපානවා නේද ආර්ථික පරිසරයට? ඔව්. අනිවාර්යයෙන්ම අපි දන්නවා සමහර රටවල් තියෙනවා විවිධ වූ සම්පත් වලින් සමන්විත. අපේ රට ගත්තත් එහෙම අපෙත් මේ විවිධ සම්පත් තියෙන රටක්. අපේ තියෙනවා ඛනිජ සම්පත තියෙනවා. අපේ රට කෘෂිකර්මාන්තයට ගැලපෙන රටක්. වෙළඳාමට කොච්චර හිතකර රටක්ද? අපේ රටේ තියෙන වරායවල්, අපේ රටේ තියෙන ගුවන් තොටුපළ. එතකොට ස්වභාවික වරායවල්. ඒ වගේම අපේ මේ ගෝලීය පරිසරය තුල එහෙම නැත්නම් මේ කලාපයේ තුල අපේ පිහිටීම අපි දන්නා අපේ රට පිහිටලා තින්නේ වෙළඳාමට ඉතාමත් හිතකර තැනක. ඒක නිසා මේ රට දිහා බලාගෙන ඉන්න ගොඩක් නොයෙකුත් විදේශ රටවල් ඉන්නවා. අපේ රටේ සම්පත් වලින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න. ඔවුන් දැකලා තිනවා ලංකාවේ තියෙන මේ සම්පත් වලින් විශාල දායකත්වයක් ඒගොල්ලෝගේ ආර්ථිකයට ළඟා කරගන්න පුළුවන් කියලා. එහෙනම් ඒ වගේ රටේ තියෙන සම්පත් මේ වගේ නොයෙකුත් සාධක ඒ වගේ මේ රටේ තියෙන මිනිසුන්ගේ හැකියාව අධ්‍යාපනය මේ සියල්ල බලපානවා මේ රටේ ආර්ථික පරිසරයට. ඉගෙනගත්ත නැති මොනවත් දන්නේ නැති සාක්ෂරතාවයක් නැති මිනිස්සු හිටියොත් එහෙම ඒ රටේ දියුණුවක් සැලසෙන්නේ නැහැ. අපි මේ හැම දෙයක්ම තුලනය කරගෙන සමතුලිත විදිහට අරන් යන්න ඕනේ. ඒ වගකීම කාටද තියෙන්නේ? රජයක් සම්බන්ධව. එවනම් මේ ආර්ථික පරිසරය කිව්වෙන් පස්සේ නොයෙකුත් කරුණු තියෙනවා. හරි? එහෙමනම් අපි දැන් බලමු මොනවද මේ සාධක කියලා රටක ව්‍යාපාර කෙරෙහි බලපාන. මේ දේවල් හොඳින් තිබ්බොත් ව්‍යාපාර දියුණු වෙනවා. මේ දේවල් වල තුලනය ගිලිහිලා ගියොත් එහෙම ව්‍යාපාරවල පැවැත්මට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒක තමයි අපි මේ කරුණු මේ සාධක ගැන අපි අවධානය යොමු කරන්නේ ඉගෙන ගන්න. එහෙමනම් පොලි අනුපාතය පළවෙනි එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටරෙස්ට් කියලා. පොලියට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ. හරි? එතන අනුපාතයක් කියන්නේ අපි දන්නවා ගණන් හදනකොට මෙන්න මේ වගේ තමයි අපි මේක හඳුනාගන්නේ අනුපාතය කියන එක. හරි? එහෙමනම් මොකද්ද මේ පොලි අනුපාතය කියලා කියන්නේ? පොලිය කියලා කියන්නේ මොකක්ද? පොලිය ආදායමක්ද වියදමක්ද? මම අහනවා. අපි ආදායම් ගැන දන්නවද වියදම් ගැන දන්නවද? අපිට ඉස්සරහට ඒවා කතා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට හම්බෙන ආදායමක් කියලා කියන්නේ මොකද්ද? වාසියක්. එහෙම නේද? එහෙනම් ආදායමක් කියන්නේ වාසියක්. මං අහන්නේ පොලිය කියන එක වාසියක්ද? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් පොලිය වියදමක් වෙන්නත් පුළුවන්ද? ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ අවාසියක්. අපෙන් එළියට යන දෙයක්. එහෙනම් පොලියක් ඇයි අපිට ලැබෙන්නේ? පොලියක් ඇයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයකට කොහොමද මේ පොලිය සම්බන්ධ වෙන්නේ? මේ සාධකයේ කොහොමද ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලම කියන්න බලන්න. කොතනින්ද මේක සම්බන්ධ වෙන්නේ? ළමයිනේ මේක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනින්. අපි මේකත් අපි කලින් කතා කරා. මොකද්ද ඒ සම්බන්ධ වෙන තමයි මෙන්න මේ සංකල්පය. මේ මොකද්ද මම ලියලා තියෙන්නේ? එහෙම නැත්නම් මේකට අපි තව වචනයක් කියමුකෝ මෙහෙම එකක්.
මම දෙවෙනියට ලිව්වේ ආයෝජනය කියන වචනේ මුලින්ම ලිව්වා ප්‍රාග්ධනය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කැපිටල් කියලා. මොකද්ද ප්‍රාග්ධනය කියලා කියන්නේ? අපි දන්නවා අපි කතා කරා නිෂ්පාදන සාධකවලදී අන්න හරි තැන. දැන් මතක් වෙනවද? මතක් වෙනවා. කොතනදී අපි කොතනදීද අපි ඉස්සලම් ප්‍රාග්ධනය ඉගෙන ගත්තේ? නිෂ්පාදන සාධක. එතන මේ නිෂ්පාදන සාධකත් මේ ආර්ථික පරිසරයේ කොටසක්. හරි නේද? එහෙමනම් ප්‍රාග්ධනය කියලා අපි එතෙන්දී මොකක්ද ඉගෙන ගත්තේ? ව්‍යාපාරයකට නොයෙකුත් සම්පත් අපිට අවශ්‍ය වෙනවා. ඔය දන්න සම්පත් කිව්වෙන් පස්සේ සමහර දේවල් තියෙනවා ස්වභාවිකව අපිට හම්බෙන දේවල්. තවත් සමහර දේවල් තියෙනවා අපි ව්‍යාපාරයේ විසින් වෙනස් කරලා අපි ඒවා පිටතින් අපි ගන්න ඕන ව්‍යාපාරයට. එහෙම නේද? එහෙනම් නිෂ්පාදන සාධක හතරක් තිබ්බා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. අපි එතනදී මේ අපි කෘතිමව සකස් කරන දේවල් ඒ සම්පත් වලට අපි කිව්වා මොකද්ද? ප්‍රාග්ධනය කියලා අපි කිව්වා එතන. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන එකතරින් අපි වෙනස් කරලා අපි සකස් කරගන්න දේවල් ගොඩනැගිලි ඒ දේවල් වලට අපි එතන නිෂ්පාදන සාධක පාඩමේදී අපි ප්‍රාග්ධනය කියලා ඒක ගත්තේ. නමුත් අපි දැන් මේ කතා කරන්නේ නිෂ්පාදන සාධක පිළිබඳ නෙමෙයි. ඒකට පොඩි සම්බන්ධයක් ගන්න විතරයි මම ඒක මතක් කරේ. අපි මේ කතා කරමින් සිටින්නේ මොකද්ද? පොලි අනුපාතය කියන එක. පොලි අනුපාතය කියන එක දැනගන්න ඉස්සෙල්ලා පොලිය කියන එක අපි දැනගන්න ඕනේ. එහෙමනම් ඒ ගැන කතා කරන්න තමයි මම මේ ඔයගලන්ට මේ ප්‍රාග්ධනය කියන එක අපි සම්බන්ධ කරගත්තේ. ව්‍යාපාරයක් පටන් ගන්න නම් අයිතිකරුවන් විසින් මුලින්ම යොදන්නේ මොකද්ද? ප්‍රාග්ධනය. ඒගොල්ලෝගේ තියෙන මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවනවා. එහෙම නැත්නම් වත්කම් යොදවනවා. පොදුවේ අපි මේකට කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට ඇතැම් අවස්ථාවල් වල අපිට සිද්ධ වෙනවා මේ අයිතිකරුවන් ගාව තියෙන මුදල් වලින් පමණක් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. අපි ඒක කොතනදද සාකච්ඡා කරේ? අපි අර බැංකු සේවාවක් විදිහට බැංකු එහෙම නැත්නම් මූල්‍ය ආයතන සම්බන්ධ වෙනවා කියන පාඩමේදීත් අපි කතා කරා. බැංකුවක් තියෙන්නේ මොනවටද? ව්‍යාපාරයකට ආකාර දෙකකින් බැංකුවක් වැදගත් වෙනවා. අපි එතෙන්දී එකක් කිව්වා මේ ව්‍යාපාරවල තියෙන මුදල් කළමනාකරණය කරන්න. අපි ගාව තියෙන වැඩිපුර තියෙන මුදල් අපි මොකද කරන්නේ? ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා අපි බැංකු ගිණුමක ඒක තැන්පත් කරනවා. බැංකුවට දෙනවා මේ මුදල් වල භාරකාරීත්වය. අපි ඒකේ අනිත් පැත්තත් කතා කරා. අපි කිව්වා යම් යම් අවස්ථාවල් වල ව්‍යාපාරයේ පුළුල් කිරීමේදී එහෙම නැත්නම් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමේදී తాවකාලිකව යම් යම් මූල්‍යමය ගැටලු වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි හිතමු අපිට අමුද්‍රව්‍ය ගන්න තියෙනවා. නමුත් ඒක ගන්න අපිට ප්‍රමාණවත් මුදලක් ඒ දවස් තුල අපිට එකතුුනේ නැහැ. අපිට මුදල් කොහෙන්ද එන්නේ? අපි භාණ්ඩ විකුණුවොත් අපිට අපේ ගනුදෙනුකරුවන් තමයි අපිට මුදල් දෙන්නේ. එතකොට අත්පිට විකුණුවොත් අපිට ඒ වෙලෙම මුදල් හම්බ වෙනවා. සමහර විකුණුම් තියෙනවා ණයට තමයි සිද්ධ වෙන්නේ. ණයට විකුණුවොත් අපිට මොකද වෙන්නේ? අපිට හිඟ වෙන්නේ මොනවද? අපිට මුදල් නැහැ. ණයට විකුණුවොත් අපිට ඒකට කියන්නේ ණය ගැතියෝ කියලා තියෙන්නේ. නමුත් අපිට සල්ලි හම්බෙලා නැහෙනි. ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාව එළියට ගිහිල්ලා අපිට තාම මුදල් ලැබිලා නැහැ. එhmenan මුදල් ප්‍රශ්නයක් අපිට එන්නේ මොකටද? මේ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය භාණ්ඩ, අමුද්‍රව්‍ය සහ වෙනස් සේවාවන් අපිට ලබා ගන්න පිටතින් ලබා ගන්න අපිට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. අපිට මේවා නොමිලේ හම්බෙන්නේ නැහෙනි. එහෙමනම් අන්න ඒ වගේ අවස්ථාවල් වල අපිට తాවකාලිකව අපිට මොකද්ද වෙන්නේ? අර මං කිව්ව මූල්‍ය ආයතන වලට මේ බැංකුවකට අපිට යන්න සිද්ධ වෙනවා. ගිහිල්ලා අපිට බැංකුවෙන් මොකද්ද ගන්න සිද්ධ වෙන්නේ? ණයක්. අපි ඒකට කියනවා ණය මුදලක් ගන්නවා කියලා. එතකොට ණය මුදලක් අපිට දෙනවා කියලා කියන්නේ ආපහු ඒ ගත්ත මුදල අපිට සල්ලි ලැබෙන වෙලාවට අපි ආපහු බැංකුවට ගිහිල්ලා දෙන එකටද? නෑ. එහෙමනම් අපි දැන් මේ සම්බන්ධයේ ගොඩනගා ගමු. ව්‍යාපාරයේ සල්ලි වැඩියෙන් තියෙනකොට අපි ඒක බැංකු ගිණුමක තැන්පත් කරනවා. ඊට පස්සේ ඒ තැන්පත් කරගන්න මුදල් බැංකුවේ රැඳිලා තියෙන කාලය තියෙනවනේ. අපි හිතමු මාසයක්, මාස දෙකක්, තුනක්. ඒ කාලයට මොකද්ද බැංකුව අපිට කරන්නේ? අපිට දෙනවා මොකද්ද? අපිට පොලියක් බැංකුව අපිට පොලියක් ගෙවනවා. අන්න එහෙම තමයි මේ පොලිය කියන එක අපිට ආදායමක් බවට පත් වෙන්නේ.
ඇයි වැඩිපුර තියෙන මුදල් ටික බැංකුවේ තියන් ඉන්නවා. බැංකුව කරන්නේ ඒ තිබ්බ කාලෙට අපිට පොලියක් ගෙවනවා. හරි? එතකොට මේ පොලිය ගෙවන්නේ කොහොමද? කීයක්ද ගෙවන්නේ? හිතන විදිහට අපි ගෙවනවද? මං ඉල්ලුවොත් මේ ගාන මට දෙන්න කියලා එහෙම ගෙවනවද? එහෙම නැහැ. එහෙනම් බැංකුවේ මේ මැනේජර් මහත්තයාට හිතන ගාන ගෙවනවද? එහෙම නැහැ. අන්න අපි දැන් එහෙනම් අවශ්‍ය තැනට ආවා. අපි මේ ගෙවන පොලිය කොහොමද තීරණය කරන්නේ? රටේ එදිනෙදා තීරණය වෙච්ච පොලි අනුපාතයක් තියෙනවා. පොලි අනුපාතයක් තියෙනවා. ඒක එන්නේ මේ රටේ තියෙන මේ මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් සාර්ව ආර්ථික සාධක වලින් තමයි මේ පොලි අනුපාත කියනවා තීරණය වෙන්නේ. අපිට ඒක කාටවත් එහෙම බලපෑමක් කරලා එහෙම කරන්න බෑ. බලපෑමක් කරන්න පුළුවන් එකම ආයතනය තමයි රජය. රජය වෙනුවෙන් මහ බැංකුවට පුළුවන් මේ පොලි අනුපාත තීරණය කරන්න බොහෝ විට. ඒකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. පොලි අනුපාත ඉහළ යන වෙලාවක රජයට පුළුවන් මැදිහත් වෙලා ඒක අඩු කිරීමේ ක්‍රියාමාර්ග ගන්න. අපි දැක්කා පහුගිය කාලවල වල මේ අපි දන්නවා දැන් අද මේ කාලේ ව්‍යාපාර බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් තමයි කටයුතු කරගෙන යන්නේ. ව්‍යාපාර කටයුතු නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද මේ අපේ මේ පරිසරයේ තිබ්බ යම්කිසි බලපෑමක් නිසා. අදෘශ්‍යමාන බලපෑමක් නිසා සියලුම ව්‍යාපාර අඩපණ කරන්න ඒක හේතු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක රජයේ වගකීම තමයි මේකට මැදිහත් වෙලා ව්‍යාපාර වලට යම් සහන දෙන එක. නම් පොලි අනුපාත අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා මහ බැංකුව. පොලි අනුපාත තනි අනුපාතයකට ඒ කියන්නේ 10%කටත් වඩා අඩු අනුපාතයකට අඩු කරලා තියෙනවා. රජයේ විසින්. එහෙමනම් මම මේක කිව්වේ වෙන කුමන කාරණයකටවත් නෙමෙයි. අර අතිරේක මුදලට දෙන පොලි අනුපාතය ඔන්න ඔය විදිහට තමයි තීරණය වෙලා එන්නේ. එහෙමනම් අපි හිතමු දල වශයෙන් අපි ගාව වැඩිපුර මුදල් තියෙනකොට වෙළඳ පොලේ දෙන පොලි අනුපාතය අපි හිතමු 6%ක් කියලා. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරොත් අපිට 6%ක පොලියක් අපිට ගෙවනවා. ඒක ගණනය කරන මේක ගණිතය. ඒ කියන්නේ රුපියල් ලක්ෂය නම් පොලි අනුපාතයේ 6%යි කියන්නේ මෙන්න මේ විදිහට නේ ළමයි ලියන්නේ. ඔයගොල්ලෝ ගණන් හදනකොට සමහරට මේක ලියවිලා ඇති. හරි. එහෙනම් වර්ෂයකට කීයද පොලිය ගෙවන්නේ? වර්ෂයකට 6%යි නම් ලක්ෂයට කීයද? මේක මෙහෙම කරාම 6000යි. මොනවාද රුපියල්? රුපියල් 6000ක පොලියක් අපිට ලක්ෂයකට දෙනවා. අපි ලක්ෂයක් ව්‍යාපාරයේ තියෙන අතිරේක මුදල් ව්‍යාපාරයේ තැන්පත් කරොත් බැංකුව පොලි අනුපාතය මෙන්න මේ 6% කියන එක. මේ 6% මෙන්න මේ කොටස තමයි අපි දැන් මේ කතා කරන්නේ. මේක අපිට මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලියනවා. මේ විදිහට තමයි පොලි අනුපාතයක් අපි ලියන්නේ 6%. හරි? එහෙමනම් ව්‍යාපාරයක් පොලි අනුපාතයේ අපිට ව්‍යාපාරයට ගෙවට. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත. ණයක් දුන්නොත් එහෙම ණයටත් පොලියක් අය කරනවා. ඒක අපි తాවකාලික ණයක් වෙන්න පුළුවන් බැංකු අයිරාවක්. එහෙම නැත්නම් දිගු කාලින ණයක්, කෙටි කාලින ණයක්. මේ ණයවලටත් මේ වගේ පොලි අනුපාතයක් අය කරන්න පුළුවන්. අපි හිතමු 8%යි කියලා. ඉතිරි කිරීම වලට අපිට 6%ක් දෙනවා නම් අපිට ණයට 8%ක් අපෙන් අය කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? ව්‍යාපාරයේ විසින් මේක ගණනය කරලා බැංකුවට ගෙවනවා. බැංකු ණයක් ගෙවන්නේ ඒ ගත්ත මුල් මුදලත් ගෙවන්න ඕන. අපි පොලියකුත් ගෙවන්න ඕන. එහෙමනම් මේ පොලිය කියන එක ඇතම් වෙලාවට ආදායමක් වෙනවා, තව වෙලාවට වියදමක් වෙනවා. නමුත් මෙතන අපි කතා කරන්නේ රටක පොලි අනුපාත කියන එක ව්‍යාපාර වලට බලපානවා. දැන් මං කිව්ව විදිහට අපිට තියෙන වැඩිපුර තියෙන සල්ලි වලට 6%ක් හම්බෙන්නේ. හිටපු ගමන් මොකද වෙන්නේ? රටේ පොලි අනුපාත ඉහළට යනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ 6% වෙනුවට අපි හිතුව මේක 10% වෙනවා කියලා. මේක 10% වෙනවා. අන්න වැඩිපුර මුදල් තියෙන ව්‍යාපාරයට දැන් වැඩි ආදායමක් ලැබෙනවා. එවනම් පොලි අනුපාත කියන එක රටක ව්‍යාපාර වලට බලපාන සාධකයක්ද නැද්ද?
අනිවාර්යෙන්ම බලපාන සාධකයක්. ඒ වගේම තමයි ණයක් අරගෙන තිබ්බොත් පොලිය අනුපාත ඉහළ යන්න ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ විසින් බැංකු වලට ගෙවන්න ඕන පොලිය ඒක අනිවාර්යෙන්ම ගෙවන්න ඕන. ඒකේ වියදමක්. එhmenan වියදම කියලා කියන්නේ අපේ ලාභය අඩු කරන්න හේතු වෙන එකක්. එhmenan ව්‍යාපාරයට ඒකෙන් අගතියක් තමයි වෙන්නේ. ව්‍යාපාර අලාභ ලබන තත්යකටපත් වුණොත් එහෙම බැංකු ණය ගොඩක් අරන් තියනවා නම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට වඩා විශාල ප්‍රමාණයක් බැංකු ණය අරන් තියනවා නම් අන්න ඒ ව්‍යාපාර නරක විදිහට මේ පොලී අනුපාතයේ බලපෑම ඒකලන්ට එල්ල වෙනවා. ඇයි ඒ? මොකද ඒකෙන් ඒගොල්ලෝගේ වියදමක් වැඩි වෙන්නේ. වියදමක් වැඩිවීම එයාගේ ලාභය අඩු වෙන්න හේතු වෙනවා. ඊට පස්සේ ඒකෙන් ව්‍යාපාරයේ මූල්‍ය අර්බුදයකට මුහුණ පාන්න පුළුවන්. එහෙමනම් බැංකු ස්තම්පතු සඳහා ලබා දෙන හා බැංකු ණය සඳහා අය කරන ඒකට තමයි අපි කියන්නේ පොලි අනුපාතය කියලා. ඒක අනුපාතයක් කියන්නේ 100ට ගන්නක් විදිහට තමයි අපි ඒක තීරණය කරන්නේ. හරි නේද? එහෙමනම් අපි ඊළඟට කතා කරන සාධකය මොකද්ද? උද්දමනය. මොකද්ද උද්දමනය? අලුත් වචනයක්. උද්දමනය කියන එක අපි අහලා තියෙනවද? සමහර අය අහලා ඇති. සමහර දුවල පුතාලා මේක අහලා ඇති. නමුත් මේක අපට අලුත් වචනයක්. මොකක්ද උද්දමනය කියලා කියන්නේ? භාණ්ඩ හා සේවා අලෙවියේදී තීරණය වන පොදු මිල ගණන් අකණ්ඩව ඉහළ යාම උද්දමනයයි. මේ දාලා තියෙන්නේ මේ. අලෙවියේදී තීරණය වන. කවුද තීරණය කරන්නේ? භාණ්ඩ හා සේවා අලෙවියේදී තීරණය වන පොදු මිල ගණන් අකණ්ඩව ඉහළ යාම උද්දමනය. එතන මේ මිල ගණන් තීරණය කියන එක අපිට ඒකත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාටවත් තීරණය කරන්න බෑ මේක. තනි පුද්ගලයෙක් ගත්තොත් එහෙම තනි ආයතනයක් ගත්තොත් එහෙම මේ මිලක් තීරණය කිරීමේ හැකියාව බොහෝ විට දුර්වලයි. ඒගොල්ලන්ට එහෙම බලපෑමක් එල්ල කරන්න බෑ. මොකද අපි දන්නවා ව්‍යාපාරයක තරඟකරුවන් ගොඩක් ඉන්නවා කියලා. ඒකනේ අපි තරඟකරුවන් වැදගත් කියලා අපි කතා කරේ එහෙම නේද? අපේ ව්‍යාපාරයේ වගේ සමාන භාණ්ඩ වෙළඳපොළට දෙන බොහෝ පිරිස් අපාවට සිටිනවා. එම නිසා අපි මිල වැඩි කරාට ඒකෙන් අපිට වාසියක් ගන්න බෑ. එහෙම වුණොත් එimhe පාරිභෝගිකයා මොකද කරන්නේ? අපේ භාණ්ඩේ ප්‍රතික්ෂේප කරලා තරඟකරුවෙක් හොඳ භාණ්ඩ දෙනවා නම් සාධාරණ මිලකට තරඟකාරයා ගාවට යයි. එමනම් මේ මිල තීරණය කරන්නේ ඒකත් ඉබේ සිද්ධ වෙන කටයුත්තක්. අපි දැන් ඒ කාරණා ගැන ඉගෙන ගන්න අපි උත්සාහ කරන්නේ. අපි කියන්නේ මේ ආර්ථික විද්‍යාවේ හැටියට ඉල්ලුම සැපයුම එක තමයි මේ මිල තීරණය කරන්නේ. නමුත් අපි මෙතන පොදුවේ මේ භාණ්ඩවල මිල දුවලා පුතාලා අපි විකුණන භාණ්ඩ ඒ වගේම අපි ව්‍යාපාරයේ මේ භාණ්ඩ සකස් කරන්න අපි ගන්න අමුද්‍රව්‍ය වගේ දේවල් අමුද්‍රව්‍ය හා සේවාවන්. අමුද්‍රව්‍ය එහෙම නැත්නම් සේවාවන්. අපි සේවාවන් ගැනත් කතා කරන්නේ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අපිට අමුද්‍රව්‍ය භාණ්ඩ ගන්න අවශ්‍යයි. ඒ වගේම තවත් විවිධ සේවාවන් අවශ්‍ය වෙනවා. හරි. ඒතකොට මේවට අපි මිලක් ගෙවන්න ඕනේ. මේ මිල ගණන් අකණ්ඩව ඉහළ යනවා නම් අන්න එතන තමයි අපිට වැදගත්කම තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි හිතමු දිනපතා, සතිපතා, මාස්පතා මේක වැඩි වෙනවා නම් මේක ප්‍රශ්නයක් නෙමෙයිද? අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. මොකද අපි කැමති මේ මිල ගණන් බොහෝ විට ස්ථාවරව තියෙනවා නම්. ඒකට ඒක එක එක ව්‍යාපාර වලට එක එක විදිහට බලපානවා. දැන් සමහර දේවල් තියෙනවා දුවලා පුතාලා. අපි ගත්තොත් එහෙම එළවලු මිල ගණන්. හරි? මේවට අපි කියන්නේ මේ සිල්ලර සහ තොග වෙළඳාම කියලා. ඒවා මොනවද? consumer goods. එහෙම නැත්නම් මේ අපි පරිභෝජනය කරන දේවල්. මේවා ප්‍රාග්ධන භාණ්ඩ නෙමෙයි. එහෙම නැත්නම් අර සුඛෝපභෝගී භාණ්ඩ නෙමෙයි. විශේෂ භාණ්ඩ නෙමෙයි. මේවා අපි කෑම බීමට එදිනෙදා පාවිච්චි කරන දේවල්. එතන මේ වගේ දේවල් තමයි බොහෝ විට මේ වෙළඳපොලේ නිතරම උච්චාවචනය වෙන්නේ. ඉහළ යනවා පහළ යනවා. උච්චාවචනය වෙනවා කියන්නේ ඒකයි. ඉහළ පහළ යාම වෙනවා. අපි දන්නවා මාළු මිල ගණන්. අද අපි ගත්තොත් එහෙම මේ මොනවද පරව් කිලෝ එක අපි අද ගත්තොත් එහෙම රුපියල් 1400ට හෙට ඒක රුපියල් 1000 වෙන්න පුළුවන්. ඉල්ලුම සැපෙන් මත තීරණය වෙන්නේ
මොකද වැඩියෙන් මාළු අහුනොත් මොකද වෙන්නේ? වෙළඳපොළට හැමෝම ගෙනල්ලා බඩු ගෙනත් දානවා. බඩු ගොඩක් ගොඩ ගහනවා. මොකද වෙන්නේ එතකොට? මාළු මිල පහළ යනවා. එහෙම නැතුව මේ අර අහවල් මාළු මුදලාලිට මේක තීරණය කරන්න බෑ මාළු වෙළඳපොළ. මේක ඔක්කොම ටික මාළු ටික ඇවිල්ලා පොදු පිටකොටුවේ තියෙන මේ මැනින් මාකට් එක නෙමෙයි දැන් මම හිතන්නේ පෑලියගොඩ තියෙන මත්ස්‍ය වෙළඳපොළට තමයි ඔක්කොම වඩු ටික එන්නේ. මෙතනට තමයි ඔක්කොම ගන්න යන්නේ. ඉල්ලුම සැපයුම. එතකොට ගොඩක් සැපයුම තියෙනවා නම් මොකද වෙන්නේ? හැමෝම කරන්නේ මේ බඩු ගොඩක් තියෙනවා විකුණ ගන්න හදනවා. කියනවා අනේ මහත්තයා අරන් යන්න අද හොඳටම ලාභයි මේවා මේ අලුත් මාළු මේ කවදාවත් මේ chance එක එන්නේ නැහැ අරගෙන යන්න ඕන තරම් කියලා. මිල අඩුයි කියලා. අන්න. එහෙමනම් තීරණය වෙනවා මිල. තීරණය වෙන්නේ එදිනෙදා ඒ තියෙන භාණ්ඩ සැපයුම ඉල්ලුම මත. ඒකත් එක්ක. එහෙම වෙනකොට මිල වෙනස් වෙනවා නම්. ඒවල ඉල්ලුම සැපයුම විතරක් නෙමෙයි දරුවනේ. තවත් දේවල් තියෙනවා. එතකොට මේ ඒවා අපි කතා කරනවා. දැන් අපි මේ දවස්වල කතා කරන්නේ අර මොනවද මේ විදේශ විනිමය අනුපාතය අර ඩොලරේ අගේ එහා මෙහා යනවා කියලා. අපි ඒකට ඉස්සරහ දැන් ළඟයි ඒක කතා කරන්න අපි. ඒක කතා කරමු. ඒ වගේ මේ තීරණය වෙන මිලට ගොඩක් දේවල් සාධක බලපානවා. එක්කෝ මේක හිඟයි නම් එළවලු හැදෙන්නේ නැත්නම් වැස්සක් ඇවිල්ලා එළවලු ටික විනාශ වෙනවා නම් ඉතුරු වෙන්නේ ටිකයි නම් යම්කිසි එක ප්‍රදේශයකින් විතරයි නම් එන්නේ අන්න සැපයුම අඩු වෙලා. ඉල්ලුම හැමම තියෙනවා හැමෝම මිනිස්සු එළවලු ඉල්ලනවා. එතකොට අර තියෙන ටික මොකද වෙන්නේ? වැඩි මිලට අලෙවි වෙනවා. එතකොට භාණ්ඩ එක අමුද්‍රව්‍යත් එහෙම තමයි. සමහර වෙලාවට අමුද්‍රව්‍ය වෙන්නේ මේ අපි කෘෂිකර්මයෙන් වගා කරන දේවල්. අපි ගත්තොත් එහෙම බේකරි කර්මාන්තයට අවශ්‍ය මොනවා හරි පිටි නිෂ්පාදනය වෙන්නේ සමහරට හාල් වලින්. ඒතර හාල් ලැස්සන්න ආවේ නැත්නම් මේ මිලට ඒක බලපෑමක් වෙනවා. මිල උච්චාවචනය වෙනවා. එහෙනම් මේ මිල එහා මෙහා යෑම හොඳ දෙයක් නෙමෙයි. එතකොට අකණ්ඩව ඉහළ යනවා නම් අද තියෙනවා නම් රුපියල් 10 හෙට 12 වෙනවා. ලබන මාසයක 15 වෙනවා. එන්නෙන් ඉහළ යනවා නම් මොකද්ද ඒකට කියන්නේ මේ පොදු මිල ගණන් උද්දමනය කියලා කියනවා. අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් උද්දමනය ගණනය කරන දර්ශකයකුත් තියෙනවා කියලා කියනවා. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය කියලා අපි සමාජලාට අහනවා. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය මෙච්චර ගානකට වැඩි වුණා. එහෙම නේද? ඒ වගේ ලොකු දේවල් අපිට මේ 10 වසර අපිට සාකච්ඡා කරන්න නෑ. අපිට දැනගන්න ඕන මේ ව්‍යාපාරයක බාහිර පරිසරයේ තියෙන මේ ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන්න පුළුවන් එක සාධකයක් තමයි දරුවනේ මේ උද්දමනය කියන එක. එහෙමනම් උද්දමනය කියන එක මම ආයසරයක් කියන්නම් නැවත වතාවක් සරලවම මේ පොදු මිල ගණන් අකණ්ඩව ඉහළ යාම තමයි උද්දමනය කියලා කියන්නේ. මිල පහළ යෑම නෙමෙයි හොඳට මතක තියාගන්න භාණ්ඩවල අමුද්‍රව්‍යවල මිල නොකඩවා ඉහළ යෑම අකණ්ඩව ඉහළ යෑම තමයි උද්දමනය කියලා කියන්නේ. ඒක අවාසිදායක සාධකයක්. මේක භාණ්ඩයේ ඒකේ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ඉහළ යනවා කියන්නේ හැම වෙලේම අපිට මොකද්ද සිද්ධ වෙනවා? අපේ භාණ්ඩයේ මිලත් ඒකට බලපාන නිසා අපිට එකම මිලට දෙන්න බෑනේ. මේක භාණ්ඩේ නිෂ්පාදනය කරන්න යන වියදම ඉහළ යනවා නම් අපිට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? භාණ්ඩේ විකුණන මිලත් අපිට ඉහළ දමන්න සිද්ධ වෙනවා. භාණ්ඩයක මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේවා පරිභෝජනය කරන අපේ ගන්දිනකරුවන් ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. සමහර අයට ආදායම වැඩි වෙන්නේ නැත්නම් හැම ඒගොල්ලෝ පාවිච්චි කරන භාණ්ඩ ප්‍රමාණය සීමා කරනවා. ඒගොල්ලන්ට අවාසියක් නේද? එහෙනම් ව්‍යාපාරයට අලාභ ලබන තත්යකටපත් වෙන්න පුළුවන් මේ උද්දමනයේ නිසා. එහෙනම් ඊළඟට ආදායම් ව්‍යාප්තිය. රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරයට අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියලා. ඒතර ආදායම් ව්‍යාප්තිය කොහොමද තීරණය වෙන්නේ? රටක ආදායම කොහොමද තීරණය වෙන්නේ? ආදායම තීරණය වෙන්නේ දුවදරුවනේ රටේ සිද්ධ වෙන නිෂ්පාදන කර්මාන්ත රටේ තියෙන සම්පත් වලින් අපිට ලැබෙන දේවල් ඒවට අපි කියනවා පොදුවේ නිෂ්පාදනය කියලා. හරි? ඒතකොට නිෂ්පාදනයක් සිද්ධ වෙනකොට ඒ කර්මාන්තවල රැකියාවල් කරන පුද්ගලයන්ගේ ආදායම රැකියා කරනකොට අපිට ඒ ආයතන වලින් ඒගොල්ලන්ට වැඩි වැඩියෙන් වැටුප් දෙනවා නම් මොකද වෙන්නේ? ව්‍යාපාරයක් වැඩි වැඩියෙන් ලාභ ලබනකොට සේවකයන්ගේ පඩිනඩි ටිකෙන් ටික වැඩි වෙනවා. වරප්‍රසාද වැඩි වෙනවා. එහෙනම් මිනිස්සුන්ගේ ආදායම් මට්ටම සේවකයන්ගේ ආදායම් මට්ටම ඉහළ යනවා. ඉහළ යනවා කියලා කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ට යම් යම් දේවල් මිලදී ගන්න තියෙන බලය හැකියාව වැඩි වෙනවා. මේ
ජාතික ආදායම කියන්නේ ඒකයි. ජාතික කියලා කිව්වෙන් පස්සේ රටේ සියලුම පුරවැසියන් දායක වෙලා රටක් විදිහට අපි හිතමු මේ රටේ ඉන්න ඔක්කොම එක ඒකකයක් කියලා මේ හැමෝම හම්බු කරන සල්ලි ටික. ජාතික ආදායම. ඒක තීරණය වෙන්නේ රටේ හැමෝම කරන නිෂ්පාදනය කරලා ඒවා විකුණලා සමහර අය රස්සාවල් කරලා ඒකෙන් ඒගොල්ලන්ට පඩිනඩි හම්බ වෙනවා. තවත් සමහර අය විදේශ රටවල් සේවය කරනවා. එහෙන් මෙහෙට එනවා ඩොලර් වලින් සල්ලි එනවා. අවුරුද්දක් ඇතුළත මේ හම්බෙන සියලුම ආදායම් ටික අපි එකතු කරනවා. ඒ මොකද්ද මිනිස්සු වැඩ කරලා නිෂ්පාදනය කරලා මොකක් හරි දෙයක් අගේ එකතු කිරීමක් කරලා තමයි මේ දේවල් මේ ආදායමක් උපයන්නේ. මිනිස්සු මහන්සි වෙලා මේ ආදායම උපයන්නේ. ඒ කරන කාරණේ කුමක් හෝ වේවා. පොතක් ලියලා පොතක් පළ කරලා ඒක විකුණලා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් ආර්ථිකයට කරන දායකත්වයක්. එහෙමනම් රටේ ව්‍යාපාර කියලා කියන්නේ මෙන්න මේ ගනුදෙනුකරුවන් කොතනද විසිරීලා ඉන්නේ. ඒගොල්ලෝගේ ලක්ෂණ. ඒ ගනුදෙනුකරුවන් අතර හොඳට ආදායම් තියෙන ගනුදෙනුකරුවන් කොච්චර ඉන්නවද? හරි. එතකොට ඒගොල්ලෝ හොයාගත්තොත් එහෙම කුඩා ආදායම් ලබන ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙමනම් මේ ආදායම් ව්‍යාප්තිය කියන එක ව්‍යාපාරවල බලපෑමක් ඇති කරනවා අනිවාර්යයෙන්. අපිට භාණ්ඩයක මිල වැඩි කරොත් එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නේ අඩු ආදායම් ලබන අය. ඒගොල්ලෝ ෂණිකව ප්‍රතිචාර දක්වනවා. ඒගොල්ලෝ කරන්නේ මේ භාණ්ඩ පරිහරණය අඩු වෙනවා. අපි සමහර දකලා තියෙනව නේද එහෙම. මාළු ගණන් ඉහළ යනකොට මාළු විකිනනවද? නෑ. ඇයි ඒ? ආදායම් ව්‍යාප්තිය බලපාන හන්දා. ආදායම් අඩු අයට එතකොට මාළු අධික මිල භාණ්ඩයක්. කන්ද මාළු ගන්න යන්නේ නැහැ. එවනම් ව්‍යාපාර වලට බලපාන වැදගත් සාධකයක් තමයි මේ ඊළඟ එක ආදායම් ව්‍යාප්තිය. හරි. එවනම් ඊළඟ සාධකය මොකද්ද? හතරවෙනි සාධකය. 3 4 මොකද්ද? රැකියා නියුක්තිය. මොකද්ද රැකියා නියුක්තිය කියලා කියන්නේ? මේකට කියනවා තවත් වචනයක්. ඒ සේවා නියුක්තිය කියලා. සේවයේ නිරත වෙලා ඉන්න ප්‍රමාණය. ඒකත් අපි රටක තීරණය කරන්නේ අනුපාතයක් විදිහට. රටේ ජනගහනය කොච්චර ඉන්නවද? ඒ ජනගහනයෙන් මේ සේවයේ ඉඳලා ඉන්න අය. ඒගොල්ලෝගේ අනුපාතය කොච්චරද? රැකියාවල් වල නිරත වෙලා ඉන්න පිරිසගේ අනුපාතය කොච්චරද? ඒ අනුපාතයේ වැඩි වෙනවා කියලා කියන්නේ රටේ ආදායම වැඩි වෙනවා කියන එක. අපි කතා කරනවා අපි දන්නවා සමහර වෙලාවට රැකියාවල් නැතුව තරුණ පිරිස් නිකන් ඉන්නවා. කියන්නේ ඒගොල්ලෝගේ හැකියාව තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒගොල්ලොන්ට රැකියාවක් දෙන්න, ජොබ් එකක් දෙන්න අවශ්‍ය කර්මාන්ත රටේ නැත්තම්, ව්‍යාපාර නැත්තම් මොකද්ද වෙන බලපෑම? එතකොට ඒ රටේ තියෙන ආර්ථිකයට එක බලපානවා. ඒක රටේ වැදගත් ආර්ථික සාධකයක්. සේවා නියුක්තිය වැඩි වෙලා තියෙනවා නම් රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි සේවා නියුක්තිය අඩුයි නම් රටේ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. එhmenan සේවා නියුක්තිය වැදගත් ආර්ථික සාධකයක්. රටක රැකියාව අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියාවක් ලැබේ නම් ඒ පූර්ණ රැකියා නියුක්තියක් ලෙස සැලකේ. හැමෝටම රස්සාවක් වෙනවා නම් පූර්ණයි, සම්පූර්ණ වශයෙන් හැමෝම සේවා නියුක්තිය වේ. එවනම් මේ වගේ දේවල්, මේ සේවා නියුක්තිය වගේ දේවල් ඇත්තටම මේක රජයක වගකීමක්. රජයේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති මේවා තමයි මේ සාධක වලට ඇතම් පිට බලපාන හේතු. එමනම් රජයක් විසින් පුළුවන් නම් කර්මාන්ත පුළුවන් තරම් ප්‍රවර්ධනය වෙන විදිහේ පරිසරයක්, ව්‍යාපාර වටපිටාවක්, අවශ්‍ය යටිතල පහසුකම්, ඒ වගේම විවිධ සම්බන්ධතා, මිනිසුන්ට ව්‍යාපාරිකයන්ට සහන ලැබෙන විවිධ සම්බන්ධතාවයන් ගොඩනගන්න පුළුවන් නම් එතකොට මේ ව්‍යාපාර දියුණු වෙන්න ඒක හේතු වෙනවා. ඒ යන ව්‍යාපාර දියුණු වෙනවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් රැකියා නියුක්ත වෙනවා. අපි කතා කරා ව්‍යාපාරික පරමාර්ථ කියන පාඩමේදී වැදගත් එක උපාරමුණක් තමයි මේ රැකියා, නව රැකියා ජනිත කිරීම. අපි දන්නවා මේ රැකියා නියුක්ත වෙලා ඉන්නේ ප්‍රධාන වශයෙන් අංශ දෙකක. එකක් තමයි රාජ්‍ය අංශය, අනිත් එක තමයි පුද්ගලික අංශය. රාජ්‍ය අංශයේ සමහර දේවල් තියෙනවා ඒවවල රටේ
ආර්ථිකයට ඍජු නිෂ්පාදනයක් කරන දේවල් නෙමෙයි. අපි ගත්තොත් එහෙම අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබ සාධනය මේ වගේ දේවල් අර ඍජුවම නිෂ්පාදනයක් වෙන දේවල් නෙමෙයි. තවත් සමහර දේවල් තියෙනවා රාජ්‍ය ව්‍යවසායකයන්. ඒව වලින් දැන් අපි හිතමු සිමෙන්ති සංස්ථාව, ලුණු සංස්ථාව. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ ආදායමක් උපදවන ව්‍යාපාරයක් විදිහට තමයි ඒව කරගෙන යන්නේ. එහෙමනම් රටේ ආර්ථිකයට දායකත්වයක් එනවා. එහෙමනම් රාජ්‍ය අංශයේ ඇතැම් සේවා නියුක්තීන් තියෙනවා. ඒ වලින් රටේ අර ජාතික ආදායමට දායකත්වයක් ඍජුව නැහැ. මොකද මේක නෑම කියලා කියන්න බෑ. මොකද මේ රටක සෞඛ්‍ය සේවාව තිබ්බේ නැත්නම් නිෂ්පාදනයක් සිද්ධ වෙයිද? මිනිස්සු ටික ලෙඩ වෙලා ඔක්කොම මැරුණොත් එහෙම අද අපි දකින විදිහට මිනිසුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරන්න බැරි නම් මොකද වෙන්නේ? එතකොට රජයක් මිනිසුන්ට ළමයින්ට උගන්වුවේ නැත්නම් කුඩා දරුවන්ට ඒගොල්ලෝ කොහොමද අනාගතේ ව්‍යවසායකින් වෙන්නේ? එහෙම නැත්නම් ඒගොල්ලෝ කොහොමද අනාගතේ කොහේ හරි රැකියාවක් කරන්නේ? ඒක හන්ද අපිට මේවා එකක්වත් අපිට කියන්න බෑ මේ ආර්ථිකයට දායකත්වයක් නැහැ කියලා. හැමදේම දායකත්වයක් තියෙනවා. හැමදේම තුලණය වෙන්න ඕන. නමුත් සමහර දේවල් තියෙනවා ඍජුව දායක වෙන දේවල්. ඒක විතරයි මම මෙතෙන් අදහස් කරේ. එහෙමනම් රැකියා නියුක්තිය වැනි ඒ දේවල් ඒවා වර්ධනය කරන්න නම් ඒක රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉතාමත් වැදගත් භූමිකාවක් කියලා මට කියන්න පුළුවන්. හොඳයි. අපි බලමු මොකද්ද ඊළඟ ආර්ථික සාධකය කියලා. අපි දැන් ආර්ථික සාධක 4ක් ගැන කතා කරා. පොලි අනුපාත, උද්දමනය, ආදායම් ව්‍යාප්තිය සහ රැකියා නියුක්තිය. මොකද්ද ඊළඟ සාධකය? පස්වෙනි සාධකේ ජාත්‍යන්තර සබඳතා. ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්. මොකද්ද ජාත්‍යන්තර සබඳතා කියලා අපි කියන්නේ? රටක් තවත් රටක් සමග පවත්වන සම්බන්ධතා ජාත්‍යන්තර සබඳතා ලෙස හැඳින්වේ. වෙළඳ කලාප, වෙළඳ ගිවිසුම් මෙවැනි සම්බන්ධතා බිහි වේ. වෙළඳ කලාප සහ වෙළඳ ගිවිසුම් මගින් මෙවැනි සම්බන්ධතා ඇති වේ. අපි සරලව මතක තියාමු. අපිට ගොඩක් දුරට ගැඹුරින් මේ දේවල් අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. රටක් තවත් රටක් සමග, රාජ්‍යයන් දෙකක් සමග. අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි. ඉන්දියාවයි අතර තියෙන සම්බන්ධතාවය. ශ්‍රී ලංකාව ඉන්දියාව. රටක් තවත් රටක් සමග පවත්වන සම්බන්ධතා. අපි එහෙම සම්බන්ධතාවයන් දැකලා තියෙනවා. අපි දන්නවා අද ලංකාව ගත්තොත් එහෙම අපිත් එක්ක බොහෝ රටවල් අද බොහෝ ආර්ථික ක්‍රියාමාර්ග සඳහා ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ගමු මෑතකදී අපි දන්න අපිට නිතරම අහන්න ලැබෙන මේ වගේ ජාත්‍යන්තර සම්බන්ධතාවයක්. අපි ගත්තොත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය. එහෙමනම් මේ රජයක් විසින් මේ පවත්වන ජාත්‍යන්තර සබඳතා රටේ ආර්ථිකයට බලපාන්නේ නැද්ද? බලපෑමක් තියෙනවානේ. බාහිර පරිසරයේ තියෙන වැදගත් සාධකයක්. රජයක් මේ වගේ ගිවිසුම් වැඩි වැඩියෙන් යහපත් ආකාරයට කළමනාකරණය කරනවා නම්, අලුත් ගිවිසුම් වලට එනවා නම්, ජාත්‍යන්තර සබඳතා පවත්වනවා නම් රටක හිතකර ආකාරයට ඒක දේශපාලන ක්‍රියාවලියක් එක පැත්තකින්. දේශපාලනය කියන්නේ ඉතින් දන්නවනේ මොකද්ද කියලා නේද? අපි ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි රට පැත්තෙන් හිතලා යහපත් දේවල් කරොත් එහෙම මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි කරන්න, රටේ ජාතික ආදායම වැඩි කරන්න, රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න, අධ්‍යාපනය වැඩියෙන් දෙන්න, උගතුන් බිහි කරන්න, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ඇති කරන්න, මේ වගේ යහපත් සම්බන්ධතාවයන් අපි පවත්වලා ඒ වගේ දේවල් ඇති කරනවා නම්, හිතකර වටපිටාවක් ඇති කරනවා නම් ඒකෙන් රටේ ආර්ථිකයට හොඳක් මිස අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. එමනම් රජයක් විසින් මේ යහපත් ජාත්‍යන්තර සබඳතා අලුත් ගිවිසුම් වලට එළඹිලා වෙළඳ කලාප ඇති කරලා ඊට පස්සේ ගිවිසුම් ඇති කර ගන්නවා රටේ ජනතාවට යහපත් වෙන ආකාරයට. අපේ රට උකස් කරන විදිහට නෙමෙයි, අපට වාසි වෙන විදිහට තමයි අපි මේ දේවල් අපි කරන්න ඕන.
ටික කාලයක් මේක ඒගොල්ලන්ට දීලා ඊට පස්සේ ඉක්මනට අපේ අයිතියට අපේ පාලනයට යටත් වෙන විදිහට අපි givisum කොන්දේසි අපි සකස් කරගන්න ඕනේ. එහෙනම් අපි ඒ ගැන අපිට කතා කරන්න ඕනේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ මෙතන ජාත්‍යන්තර සම්බන්ධතා එවනම් අන්තර්ජාතික වශයෙන් පවත්වන සම්බන්ධතා තුලින් ඇතිවන වෙළඳ කලාප වෙළඳ givisum මගින් ව්‍යාපාර වලට බලපෑමක් එල්ල කරනවා කියන එක තමයි. හරි. ඊළඟ සාධකය මොකක්ද? 6 වෙනි සාධකේ විදේශ විනිමය අනුපාතය. exchange rate. මොකක්ද විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ? අපි හිතමු මම ඇමරිකාවෙන් තිරිඟු පිටු ගේනවා. ඇමරිකාවෙන් තිරිඟු පිටි ලංකාවට ගේන්නේ ඇයි? බේකරි කර්මාන්තයට තිරිඟු පිටි ඕන. අපේ රටේ තිරිඟු හැදෙනවද? නැහැ. එතකොට අපේ රටේ කල්පනා කරන්න එක දවසක කොච්චර ප්‍රමාණයක් මේ බේකරි නිෂ්පාදන වලට පුරුදු වෙලා ඉන්නවද? උදේට බත් කන්නේ නැහැ, අලබතල කන්නේ නැහැ. නමුත් කන්නේ මොනවා හරි අර චූම් පාන් එකෙන් අරගෙන බනිස් පාන්, සොසේජස් බන් ඒ වගේ දේවල් කන්නේ. එළවලු රොටි මේ මොනවා කරත් මොකද්ද වෙන්නේ? අපිට පිටි ඕන. පිටි වලට විශාල ඉල්ලුමක් තියෙනවා. පිටි ගන්න අපේ රටේ තියෙන සල්ලි ටික අපි වියදම් කරලා පිට රටෙන් පිටි අරන් එනවා. එතකොට මේ පිටි ගේනකොට මොකද වෙන්නේ? පිටි වලට අපි ගෙවන්නේ කොහොමද? පිටි ආනයනය කරන්නේ කවුද? පිටකොටුවේ ඉන්න ව්‍යාපාරිකයන්. අපි දන්නේ ওই ටිකනේ. පිටකොටුවේ ඉන්න වෙළඳ සම්ගම්වල අය තමයි මේ පිටි ටික ලංකාවට ආනයනය කරන්නේ. රටලූණු ගේන්නේ ඒගොල්ලෝ. සීනි ගේන්නේ ඒගොල්ලෝ. අපිට අවශ්‍ය මේ ද්‍රව්‍ය. එතකොට ඒගොල්ලෝ පිටරටකින් මේක ගේනකොට අපි ගෙවන්න ඕන රුපියල් වලින්ද? නෑ. අපිට රුපියල් වලින් ගෙවන්න බෑ පුතේ. අපේ රටේ තියෙන හුවමාරු වෙන මුදල් රුපියල් තමයි. නමුත් අපි ඇමරිකාවෙන් තිරිඟු පිටි ගේනකොට අපි ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙනම් මේක කොහොමද සිද්ධ වෙන්නේ? අපි ඇමරිකාවට ඒ පිටිවල මිල ගෙවන්න අපිට සිද්ධ වෙනවා අපේ රුපියල් ඩොලර් වලට හරවන්න. අන්න. අපි ගෙවන්න ඕන ඩොලර් නම් අපි මොකද කරන්න ඕන? ඩොලර් අපි ඉස්සෙල්ලම ගන්න ඕන. අපි මොකද කරන්නේ? බැංකුවට ගිහිල්ලා අපි කියනවා මට ඩොලර් 100ක් ඕන කියලා. ඇයි ඒ? මොකද මම පිටි ගෙනල්ලා තිනවා ඇමරිකාවෙන් පිටි වලට ගෙවන්න මට බිලක් වෙලා තිනවා ඩොලර් 100ක. ඒකන්ද මට ඩොලර් 100ක් දෙන්න කියලා. එතකොට බැංකුව කියනවා හරි. ඉන්න මං අද මේ ඩොලර් කීයද කියලා බලන්න. ඊයේ තිබ්බේ 210ට. කියනවා අද 215යි කියලා. මොකද වෙලා තියෙන්නේ? ඊයේ 210ට තිබ්බ ඩොලර් එක අද 215 වෙලා. පිටි වලට ගෙවන්න ඉස්සෙල්ලා මම ඩොලර් ටික පර්චේස් කරන්න ඕන. එතකොට මොකක්ද වෙන්නේ? රුපියලට ඩොලර් එක හුවමාරු වෙන අනුපාතයට තමයි අපි කියන්නේ විදේශ විනිමය අනුපාතය කියලා. එතකොට විදේශ විනිමය කියලා කියන්නේ ලංකාවේ මුදලුත් වෙනත් විදේශ රාජ්‍යයන් වල මුදලුත් ඒවා හුවමාරු වෙන විවිධ අනුපාත තියෙනවා. ඩොලර් එක හුවමාරු වෙන අනුපාතයේ යෙන් එක, රියාල් ඒ වගේ විවිධ මුදල් වර්ග හුවමාරු වෙන අනුපාත වලට අපි කියනවා විදේශ විනිමය අනුපාතය කියලා. එහෙමනම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක රටේ ආර්ථිකයේ තියෙන ඍණාත්මක හේතු මත ඒගොල්ලන්ගේ මුදල් හැමදාම බාල්දු වෙනවා. අවප්‍රමාණය වෙනවා. සමහර රටවල් මුදල් මොකද වෙන්නේ? ඒකේ මිල ඉහළ යනවා. ඩොලර් එකට වෙලා තියෙන එක තමයි. ලංකාවට සාපේක්ෂව ඩොලර් එකේ මුදල් ඉහළට යනවා. අපිට එතකොට ඩොලර් ගන්න වැඩියෙන් මුදල් ගෙවන්න ඕන. එතකොට ඒ හුවමාරු වෙන අනුපාතයට අපි කියනවා හුවමාරු අනුපාතය. එහෙනම් මේක බලපෑමක් වෙන හැටි මම ඕගොල්ලන්ට කිව්වා. පිටි ගණන් යනවා. කිරිපිටි ගණන් යනවා. ඉන්ධනවල ඒවා ගණන් යනවා. හේතුව මොකද්ද? විදේශ විනිමය අනුපාතය. එවනම් විදේශ විනිමය අනුපාතය කියන්නේ ව්‍යාපාර වලට බලපාන සාධකයක් නෙමෙයිද? තෙල් ටික වැඩි වෙනවා කියන්නේ මේ තෙල් වලින් වැඩ කරන සියලුම කර්මාන්ත අපේ මේ විදුලි බලය පවා. විදුලි බලයත් අපි නිෂ්පාදනය වෙන්නේ බොහෝ විට කෙරවල පිටියේ අපේ ඩීසල් විදුලි බලාගාර. එහෙනම් ඩීසල් ගේනකොට එහෙනම් මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යනවා කියන්නේ මේ ඩීසල් ටික ගේන්න ලංකාවට අපි වැඩියෙන් රුපියල් දෙන්න ඕන. එහෙම නේද? එහෙමනම් ඒක බලපෑමක් ඇති කරන සාධකයක් නෙමෙයිද? අනිවාර්යයි. ඊළඟ කරුණ තමයි ඉතුරුම් අනුපාතය. ඉංග්‍රීසියෙන් අපි කියනවා සේවිංග්ස්. මොකද සේවිංග්ස් කියලා කියන්නේ? ඉතිරි කිරීම කියලා කියන්නේ මොකද? අපි කතා කරා. පුද්ගලයන් තම ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකොට තබා ගන්නා කොටසයි.
රටක ඉතුරුම් වර්ධනය වන විට ආයෝජනය සඳහා යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළයයි. එහෙම නේද? අපි දන්නවා අපේ සමහර අම්මලා මං අර කිව්වනේ අර පළවෙනි පාඩම කරනකොට සමහරු මොකද කරන්නේ? ඉතිරි කරනවා. තාත්තට හොරෙන් අර ගෙනල්ලා දෙන පඩියෙන් ටිකක් කෙමීට අයින් කරලා තියෙනවා. මාසෙකට රුපියල් 1000ක් විතර ඒකෙන් අයින් කරලා හොරෙන් අරන් තියෙනවා. එහෙම නේද? මොකද්ද මේ කරන්නේ? ඒක වියදම් කරන්නේ නැහැ. ඊට පස්සේ තාත්තගෙන් අනිත් මාසේ ආයෙ සල්ලි ඉල්ල ගන්නවා. ඔක්කොම සල්ලි ඉවරයි කියලා. කොටසක් අපි ඉතිරි කරනවා. අපිට ඕනනම් පුළුවන් ඒ ඉතිරි කරන සල්ලි ටික ගිහලා කොහේ දාන්නද? බැංකුවේ දාන්න. අපිට ඕනනම් බැංකුවේ ගිහලා තැන්පත් කරන්න පුළුවන්. ඒකට කියනවා ඒ ගිණුමට කියනවා ඉතිරි කිරීමේ ගිණුම කියලා. හැමෝම ඉතිරි කරනවා නම් මොකද වෙන්නේ? ඒක හොඳයිද නරකයිද? අපිට හැමෝටම කීයක් හරි හම්බෙන දේ අපිට දෙනවා. අපි හිතමු ඉස්කෝලේ ගිහිල්ලා අපිට මේ තේ බොන්න මොනවා හරි කන්න කියලා සල්ලි ටිකක් දෙනවා. අපි අපේ සමහර දරුවනුත් ඉන්නවනේ ඉතිරි කරන්න පුරුදු වෙන අය. ඒගොල්ලොත් කරන්නේ මොකද? මේකෙන් කොටසක් ඉතිරි කරගන්න හදනවා. එහෙම කරනවා. ඒක හොඳ දෙයක්. කුඩා කාලේ ඉඳලා අපි එහෙම පුරුදු වෙනවා නම් ඒක හොඳ පුරුද්දක්. අපිට හම්බෙනවට වඩා අපි සමහරු ඉන්නවා හම්බෙනවටත් වඩා වියදම් කරන කට්ටිය ඉන්නවා. ආදායම 100යි වියදම 150යි. මොකද වෙන්නේ? ඉතිරිමුද තියෙන්නේ නැහැ. මොකද්ද වැඩි වෙන්නේ? ණය අනුපාතය. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි අපිට කියන්න ඕනේ. ඉතුරුම් නෙමෙයි ණය කියලා තමයි කියන්න ඕනේ. සමහර රටවල් වලටත් ඕක තමයි වෙලා තියෙන්නේ. අපේ රටටත් ඕක තමයි වෙලා තියෙන්නේ. අපේ රටේ තියෙන්නේ ඉතිරිම්ද නැහැ. අපේ රටේ තියෙන්නේ ණය ගොඩක් තමයි අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ණය අපිට විශාල බරක්. උහුලගෙන ඉන්න බැරි තරම් බරක්. එහෙම නේද? එහෙමනම් අපි පුද්ගල විදිහට අපි බලන්න ඕන ඉතුරුම් කරන්න. හම්බෙන දේ සකසුරුවම්ම පාවිච්චි කරලා යම් කිසි කොටසක් අපිට පුළුවන් නම් ඉතිරි කරන්න. ඒ ඉතිරි කිරීම මොකද්ද අන්තිමට වෙන්නේ? මේක ඉතිරි කරලා අපිට අන්තිමට මොකද්ද කරන්න පුළුවන්? ආයෝජනයක් කරන්න පුළුවන්. ඔන්න දැන් මතක තියාගන්න අපි එක එක වචන ඉගෙන ගන්නවා. දැන් අපිට වචන දෙකක් හම්බුණා. අපි දැන් කතා කරන්නේ ඉතුරුම් ගැන. හරි? ඉතුරුම් ගැන කතා කරන්නේ. හරි? දැන් මෙතනින් කියනවා මෙහෙම. ආදායම ඉතුරුම් වර්ධනය වෙනකොට ආයෝජනය. මොකද්ද වෙන්නේ? ඉතුරුම් වැඩි වෙනවා. කොතනද ඉතුරුම් තියෙන්නේ? මේ තියෙන ඉතුරුම් වැඩි වෙනවා. ඉහළට යනවා නම් අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ඉහළට යන්නේ මොකද්ද? ආයෝජනය කරන්න පුළුවන්. මොකද අපි අතේ වැඩිපුර සල්ලි තිබ්බොත් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඔන්න දැන් අපි මෙහෙම ඉතුරු කරනවා. සතෙන් සතේ ටිකෙන් ටික ඉතුරු කරලා අපි ඒක බැංකුවේ දාලා බැංකුවෙන් මොනවද අපිට දෙන්නේ? අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. කියන්න කතා කරලා කියන්න මොකද්ද කියලා. ඉතුරු කරායින් පස්සේ මොනවද දෙන්නේ? පොලියක් දෙනවා. ආදායමකුත් දෙනවා. අපි දාපු සල්ලි ටික ටික අපිත් දන්නේ නැතුව පැටව ගහනවා, වැඩි වෙනවා, වර්ධනය වෙනවා. නේද? අපිට හිතා ගන්න බෑ මේක අපි අවුරුදු 5ක් විතර මෙහෙම ටික ටික ඉතුරු කරනවා. අන්තිමට ගිහිල්ලා බලනවා මේ පොත අප්ඩේට් කරනවා ගිහිල්ලා බැංකු පොත. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 5ක් 10ක් විතර එකතු වෙලා. අපි දන්නේම නැතුව. අපිට සිනහාවක් මතුවෙනවා නේ. අම්මට විශාල ස්පීතියක් ඇති වෙනවා. මොකද්ද ඊට පස්සේ අම්මා කරන්න ගිහිල්ලා? අම්මා හිතනවා මොකද්ද කරන්න කියලා. හා? ඊට පස්සේ මොකක් හරි අම්මට එනවා මොන හරි ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ව්‍යාපාරයක් ගැන හිතනවා. මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ මැෂින් එකක් ගෙනල්ලා මේ විදිහට අම්මා හිතනවා මේ වගේ මැෂින් එකක් ගෙනල්ලා ඇඳුම් මැහීමේ එකක් කරන්න ඕන කියලා. එහෙම නේද? මැෂින් එකක් ගෙනල්ලා. හරි ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක්. ඇඳුම් අම්මා පටන් ගන්න. හරි ඒකට දෙන්නෙක් විතර ගේනවා. කවුද? අර කවුරු හරි ඉන්න අක්කලා දෙන්නෙක් ඒ දෙන්නටත් කියනවා එන්න මහන්න කියලා. මොකද වෙන්නේ? මොකද්ද මේ කරලා තියෙන්නේ? අම්මා දැන් ආයෝජනයක් කරන්න සූදානම්. කොහොමද ඒක කරේ? අම්මා සල්ලි ඉතුරු කරලා ටිකෙන් ටික ඉතුරු කරලා එයා ඒකෙන් එයා ආදායමක් ඇති කරගත්තා. ඉතුරු වුණා එයා ගාව. දැන් එයා ආයෝජනයක් කරනවා. එයා ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න පටන් ගන්නවා. මෙන්න පටන් ගන්න මේක තමයි ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක්. එයා රස්සාවල් දෙකකුත් දෙනවා රටේ දෙන්නෙකුට. මොකද කරන්නේ එහෙනම්? සේවා නියුක්තියත් වැඩි කරන්න මෙයා දායක වෙනවා. අපූර්වයි නේද? ඉතුරුම් මෙහෙමනම්
රටක හැමෝම ටික ටික ඉතුරු කරන්න ගත්තොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට දුෂ්කර කාලයකට මුහුණ දෙනකොට අපිට ලේසි වැඩේ. සමහර වෙලාවට අපේ ගත්ත ණයක් අපිට ගෙවා ගන්න බැරි වෙනකොට අපි අර ඉතුරු වලින් ටිකක් අරගෙන ණය ගෙවන්න නිදහස් කරන්න පුළුවන්. හොඳ දෙයක්. එහෙම නේද? එහෙමනම් මතක තබා ගන්න රටක ඉතුරුම් කියනවා කියන්නේ ආයෝජනය කරන්න පුළුවන්. ඉතුරුම් වැඩි වුණොත් අපිට බැංකු ණය ගන්න ඕනේ නැහැ. බැංකුවට පොලිය ගෙවන්න ඕනේ නැහැ. මොකද සල්ලි ටික අපි ගාම තියෙනවා. අපි මේ මුදල් යහපත් ලෙස කළමනාකරණය කරන්න ඕනේ. මූල්‍ය කළමනාකරණය. එහෙම නේද? අපේ ආරක්ෂාව සඳහා අපි අර මුදලක් ඇති කරගන්නවා. ඒක දුෂ්කර අවස්ථාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආයෝජනයක් කරන්න පුළුවන්. ආයෝජනය කරොත් අපේ ව්‍යාපාරය තවත් දියුණු වෙනවා. එහෙමනම් සමස්ත විදියට හැමෝම ඉතුරුම් කරන්න ගියොත් එහෙම මොකද්ද වෙන්නේ දුවේ පුතේ? රටේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනවා කියන්නේ මොකද්ද? රටේ නිෂ්පාදනය ඉහළ යනවා. නිෂ්පාදන ඉහළ යනවා කියන්නේ ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. මිනිස්සුන්ගේ සාක්කුවලට එන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා. මිනිස්සුන්ගේ ජීවන මට්ටම හොඳ ඇඳුම් ගන්න පුළුවන්. හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඊට පස්සේ හොඳ සුඛෝපභෝගී භාණ්ඩ අපිට ගන්න පුළුවන් පිට රටවල් වලින් වේවා. මොකද අපි මේවා හම්බු කරලා අපේ රටේ දේවල් අපේ සම්පත් අපි මේ ඉපීම බවට අපි හරවලා තින්නේ. අපතේ යන්න දෙන්නේ නැතුව. ඒකනේ අපේ රජකාලේ කියලා තින්නේ. අහසෙන් වැටෙන එක වතුර බිඳක්වත් නොයවව් අපතේ. මොකක්ද එදා කිව්වේ? වෙන මොනවත් පණිවිඩයක් නෙමෙයි කිව්වේ. මේ වතුර ටික හිර කරගන්නilla වැව් අමුණු හදලා. වැව් අමුණු හදනවා කියලා මොකද්ද? ඊට පස්සේ මොකද කරන්නේ? රටක් ශාස්ත්‍රීය කරන්න පුළුවන්. කුසි කර්මයෙන් එකම නිල් කෙතක් බවට රටපත් කරන්න පුළුවන්. එහෙම තමයි අපි බුරුමයටත් අපනයනය කරා කියලා කියන්නේ. අපේ අතීතයේ අපිට සාධක හම්බ වෙනවා. අපේ රටේ අපි ඉස්සර සහල් අපනයනය කරාලු. අපිට මොනතරම් ලැජ්ජද එහෙමනම් අද අපි කරන්නේ මොකද්ද? සහල් ආනයනය කරනවා. ඒක හන්ද තමයි අපේ මේ විනිමය අනුපාතය ඉහළ යන්නේ. හාල් ටිකත් අපි පිට රටින් ගෙන්න එපේ. අපේ රටේ කුඹුරු තියෙනවා. හැමතැනම කෘෂිකර්මයට හිතකර වටපිටාවක් තියෙනවා. මිනිස්සු මොකද කරන්නේ? මේවල ආයෝජනය කරන්නේ නැහැ. ඇයි මිනිස්සුන්ට සල්ලි නැහැ. සල්ලි නැත්තේ ඇයි? මිනිස්සු ඉතුරු කරලා නැහැ මොනවද? මිනිස්සු හැමදාම කරන්නේ හම්බ කරන ටික ඒක කාලා බීලා එහෙම ඉවර කරලා දානවා. ජොලි කරනවා. ඒක නෙමෙයි. එහෙමනම් අපි මොකද කරන්න ඕන? ඉතිරි කිරීම කරන්න ඕන. ඉතිරිම වැඩි වෙනකොට ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වෙනවා. හරි නේද? ඊළඟ බලවේගය අපි කතා කරන බාහිර පරිසරයේ ව්‍යාපාරවල පැවැත්මට ඍජුව හා වක්‍රව බලපෑමක් ඇති කරන්න පුළුවන් සාධක අතර තවත් වැදගත් බලවේගයක් තමයි මේ ගෝලීය පරිසරය කියන එක. මොකද්ද? ගෝලීයකරණය. ග්ලෝබලයිසේෂන් කියලා අපි කියනවා. අපි මේක කතා කරා අපේ ව්‍යාපාර පසුබිම් පිළිබඳ කරන පාඩමේදී අපි ඒකේ ව්‍යාපාර නූතනයේ තියෙන තැන ගැන කතා කරනකොට අපි ගෝලීකරණය ගැන අපි කතා කරා. එහෙනම් මොකද්ද ගෝලීකරණය කියලා කියන්නේ? අපි දන්නවා මේ ලෝකේ රටවල් රාශියක් තියෙනවා. කලාප රාශියක් තියෙනවා. මේ හැම රටකම සම්පත් තියෙනවා. මේ හැම රටකම විවිධ මිනිස්සු වාසය කරනවා. විවිධ සංස්කෘතීන් තියෙන විවිධ ලක්ෂණ තියෙන දැන් සුදු ජාතිකයෝ ඉන්නවා අපි කළු ජාතිකයෝ අපේ රටවල ඉන්නේ සමකයට ආසන්න රටවල නේද? එහෙනම් එතකොට සමාජ පරිසරය වෙනස්, සංස්කෘතිය වෙනස්, ආගම වෙනස්. එහෙනම් මේ ලෝකයේ විවිධ රටවල ඉන්නේ විවිධාකාරයේ සංස්කෘතියක් තියෙන, සමාජ පසුබිමක් තියෙන, ආර්ථික පසුබිමක් තියෙන, විවිධ වෙනස්කම් තියෙන විවිධ රටවල් තමයි මේ ලෝකයේ තියෙන්නේ. එතකොට අපි හුදකලාව ජීවත් වුණොත් එහෙම අපි මේ රටක් විදිහට අර අපේ අතීතයේ තිබ්බ එහෙමනේ ස්වයංපෝෂිත ආර්ථික රටාව අපි එතකොට ගෝලීකරණය වෙලා නැහැ. එතකොට අපි දන්නේ නැහැ මේ මුහුදෙන් එහා තව රටක් තියනවාද කියලා අපි හොයාගෙන තිබ්බේ නැහැ. එහෙම නේද? අර කොලම්බස් ගිහිල්ලා මේ රටවල් හොයාගත්තා. විවිධ රටවල් තියනවා කියලා හොයාගෙන ඒ වගේ අතීතයේ ඉඳලා අපි ගත්තොත් එහෙම මේ ලෝකේ රටවල් ගොඩක් තියෙනවා. ඒවල විවිධ මිනිස්සු ඉන්නවා. හරි? එතකොට ඒගොල්ලොන්ගේ ගති ලක්ෂණ වෙනස්. ඒ වගේ දේවල් පසු කාලීනව හොයාගත්තා.
සමහර අය මේ රටවල් වලට ගිහිල්ලා පදිංචි වුණා. අලුත් රාජ්‍යයන් බිහි කරගත්තා. එහෙම නේද? ඒ විදිහට තමයි මේ ලෝකේ රටවල් හැදිලා තියෙන්නේ. අපේ රට ගත්තත් අපි දන්නවා අපේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. සමහර ජාතීන් අපේ වෙනත් රටවල් වලින් අසල්වැසි ඉන්දියාව වැනි රාජ්‍යයන් වලින් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ලංකාවට ඇවිල්ලා ජනවාස පිහිටුවාගෙන අද අපේම ජනතාව විදියට පත් වෙලා ඉන්නවා. ඒතකොට අපි අද ජාතියක් විදියට අපි කිව්වොත් එහෙම අපි කියන්නේ මේ අපේ ලංකාවේ පුරවැසියෝ කියලා. විවිධ ජාතීන් ඉන්නවා. නමුත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඒ සංකල්පේ අපි ඉන්නේ. හරි? එහෙමනම් ගෝලීකරණය කියන එක මේ ව්‍යාපාර වලට කොහොමද බලපාන්නේ? අපි දැක්ක ලංකාවේ යටත් විජිත සමයේ අපි අපේ විවිධ කාල වකවානු වල අපේ රට විවිධ රටවල් වලට අපි අපේ රට අල්ලගත්තා. මොකද යටත් විජිත. අපි දන්නවා බ්‍රිතාන්‍ය ඊටසේ ලන්දේසි ජාතිය කියන්නේ ඒකලෝ කියන ඉංග්‍රීසීන් ඉතිහාසය ලන්දේසි ඊට පස්සේ පෘතුගීසි ඔය වගේ විවිධ රාජ්‍යයන් අපේ රටවල් ආක්‍රමණය කරලා අපේ රටේ වෙළඳාම හන්දා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ඒ කාලෙත් එහෙමනම් මේ ජාත්‍යන්තර සම්බන්ධතා නෙමෙයි මොවුන් කරේ මොකද්ද මේ බලයෙන් ඇවිල්ලා අපේ රටවල් අල්ලගත්ත එක. සම්බන්ධතාවයක් තියලා වෙළඳාමක් පටන් ගත්තා නෙමෙයි. ඇයි මෙහෙම වෙන්නේ? අපේ රටේ තියෙන මේ සම්පත් ටික. අපේ රටේ තියෙන හිතකර වටපිටාව. ඒ හන්දා තමයි මේ වෙළඳාම නිසා ලංකාවට ඇවිල්ලා ලංකාව රාජ්‍ය අල්ලගෙන මිනිස්සුන්ව රවටලා ඒ වගේ අතීතයක් අපි දැකලා තියෙනවා. හැබැයි ලංකාවට ඒවල යහපත් දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අදටත් අපිට උඩරට දුම්රිය මාර්ගයක් නැති වෙන්න පුළුවන්. මේ වගේ මේ විදේශ රටවල් වලින් යම් යම් දේවල් අපිට ලැබෙන්න හේතු වෙලා තියෙනවා මේ වෙනත් රටවල් එක්ක සම්බන්ධ වීම මත. බලෙන් හෝ එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙන මේ සම්බන්ධතාව මත යම් යම් හොඳ දේවල් නරක දේවල් සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද මෙතන මේ කියන්නේ? අද අපි ඒක සංකල්පයක් විදිහට අපි මේක අද අපි යහපත් දෙයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ලෝකයේ කිසිම රාජ්‍යයක් නැහැ දරුවනි හුදකලාව ජීවත් වෙන. ලෝකේ ඕනම රටක් ගත්තොත් එහෙම ජාත්‍යන්තරයේ තියෙන අනෙක් රටවල් එක්ක විවිධ සම්බන්ධතා තියෙනවා. දේශපාලන වශයෙන්, ආර්ථිකමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන්, සමාජීය වශයෙන් අපි සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. අපි ඒ රටවල් වලට ගිහිල්ලා අපි හදාරනවා ඒගොල්ලෝගේ සංස්කෘතිය මොකක්ද කියලා, ඒගොල්ලෝගේ භාෂාව මොකක්ද, ඒගොල්ලෝගේ ආගම් මොනවද. අපි දන්නවා සමහර ලෝකේ රටවල් තියෙනවා අපේ රටේ බෞද්ධ ආගම තියෙනවා වගේ ඒ රටවල්වලත් බෞද්ධ ආගම තියෙනවා. අන්න අපේ යම්කිසි ගැළපීමක් තියෙනවා. අපි එකතු වෙනවා. බෞද්ධයාට බෞද්ධයා එකතු වෙනවා. එහෙම කරලා මොකද කරන්නේ? සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. අපි දන්නවා අද ඉන්දියාව ගත්තොත් එහෙම අපේ අසල්වැසි රාජ්‍යය. එතකොට අපේ ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන මේ සම්බන්ධතාවයන් නිසා මොනතරම් මේ වෙළඳාමට බලපෑමක් එල්ල වෙලා තියෙනවද? අපේ රටේ ජනගහනයෙන් විශාල පිරිසක් ඉන්දියාවට යනවා මොකටද? මේ වන්දනාවේ යනවා. ඒ බෞද්ධ ආගමේ ඒ සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න අපි යනවා. එතකොට අපිට අවශ්‍ය පහසුකම් ටික එහෙන් සලසනවා. නවාතැන් ටික දෙනවා. අපිට එක එක පහසුකම් දෙනවා. මේ ලංකාවේ පුරවැසියන්ට හොඳට සලකන්න කියලා ඒ වගේ ඒගොල්ලන්ට ඒ රටේ ඒගොල්ලන්ගේ මේකට ඇතුළත් කරනවා. මේ මිනිස්සුන්ට ඒ බව දැනුවත් කරනවා. ජාත්‍යන්තර සම්බන්ධතාව. එතකොට මේවා වැදගත් ව්‍යාපාරවලට. අලුත් ව්‍යාපාර බිහි වෙනවා. එතකොට අපේ එයාලයින්, ඒ කියන්නේ ගුවන් සමාගම් වලට ව්‍යාපාරික අවස්ථාවන් තියෙනවා. එහෙම නේද? එතකොට සංචාරක කර්මාන්තයට. එවනම් රටක මේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ වගේ givisum කියන ඒවා මේවා වැදගත්. එතකොට ගෝලීකරණය කියන එක වැදගත්. එහෙමනම් මේ ගෝලීකරණය කියලා කියන්නේ මොකද්ද? රටවල් එකතු වීමක්. මේකල්ල වෙළඳාමේදී අපි එකතු වෙනවා. අපේ තියෙන දුරස්ථභාවය නැති කරගන්නවා. එක පැත්තකින් අපි විවිධ සංස්කෘතීන් වල විවිධ භාෂාවන් කතා කරන විවිධ සමාජ පරිසරයන් වල තියෙන අපි ගොඩක් වෙනස් කියලා හිතනවා. වෙනස් සතුන් කියලා හිතන්න හොඳ නැහැ. අපි මොකද කරන්නේ? අපි දෙගොල්ල අතර ගැළපීමක් ඇති කරගන්නවා.
එංගලන්තයේ අය ටයි එකයි කෝට් එකයි එහෙම දැම්මා කියලා අපි ඒකම කරන්න ඕනේ නැහැ. ලංකාවේ අපිට හම්බ වෙනවා හොඳට සරම බැනියම ඒව ඇඳලා ඉන්න දේවල්. ඒ සංස්කෘතියින් දෙකක් හන්දා. අපිට අපේ දේවල් වැදගත්. ඒවා අපේ අගයන්, වැලියුස්. ඒ රටට ඒගොල්ලොන්ගේ දේවල් වැදගත්. එතකොට අපි දෙගොල්ල මේ දේවල් අගය කරන්න පුළුවන් වෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතාවය. එහෙම කරලා අපේ වෙළඳ සම්බන්ධතාවය නැති කරගන්නවා. මේකෙන් මොකද්ද වෙන්නේ? රටවල් අතර වෙළඳාම දියුණු වෙනවා. එතකොට මේ සම්බන්ධතාව තුළින් අපිට පුළුවන් බදු විරාම කාලවල් ඇති කරන්න. ඒ කියන්නේ අපිට ගනුදෙනු කරනකොට අපි දන්නවා අර ආනයනය කරනකොට බදු ගහනවා. අපි කියනවා මේ ඉන්දියාවයි ලංකාවයි අතර අපි මේ භාණ්ඩ හුවමාරු වීමේදී බදු ගහන්නේ නැහැ කියලා. එතකොට ඒ රටේ පුරවැසියන්ට අපේ භාණ්ඩ ලාභයි අපිට ඉන්දියාවේ භාණ්ඩ ලාභයට හම්බ වෙනවා. බදු ගහන්න නැතුව. එhmenan මේ ගෝලීකරණය එහෙම නේද? ගෝලීකරණය නිසා අපිට ඉතාමත් යහපත් වෙළඳ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට මේකට අපිට උපකාරී වෙනවා තාක්ෂණය. අපි දන්නවානේ රටක් තවත් රටක් අතර ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. නැත්නම් වෙළඳාමක් සිද්ධ වෙන්නේ නැහැ. නේද? ඒතර ප්‍රවාහන තාක්ෂණය අද දියුණු වෙලා තියෙනවා. එතකොට මේ වගේ ඊළඟට මේ රටවල් වල තියෙන තාක්ෂණය ඒව වෙනස්. සමහර රටවල් තියෙනවා ලංකාව වගේ අපේ යන්ත්‍ර සූත්‍ර වලින් කරන වැඩ ගොඩක් අඩුයි. අපි ගොඩක් වෙලාට අර අත්තුරු ක්‍රමයට අපි පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි සමහර රාජ්‍යයන් තියෙනවා ජපානයේ, චීනය ගත්තොත් එහෙම ඒවා මොකද වෙලා තියෙන්නේ? තායිලන්තේ මේ රටවල් කාර්මීකරණය වෙලා. මේගොල්ලෝ කර්මාන්ත වලින් නවීන ක්‍රම, නිෂ්පාදන ක්‍රම, තාක්ෂණය, මිනිස්සුන්ගේ පුහුණුව අතිවිශිෂ්ටයි. ඒක අපිට මේ දේවල් නැහැ ලංකාවේ. අපේ අඩුයි. එහෙමනම් අපිට මේ ජාත්‍යන්තර සම්බන්ධතා හන්ද මොකද වෙන්නේ? අපිට මේ පුළුවන් මේ රටවල් අතර මේ තාක්ෂණය හුවමාරු කරගන්න. අපි බලන්න. අපේ තියෙන යම්කිසි දෙයක් සම්පතක් අපේ රටේ තියෙන ශ්‍රම සම්පත. ඒක වටින සමහර රටවල් ඉන්නවා. දැන් මැද පෙරදිග රටවල් වලට ඒගොල්ලන්ට අවශ්‍යයි ශ්‍රමිකයින්. ඒගොල්ලන්ට අවශ්‍ය ශ්‍රමිකයින් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ යම්කිසි දැනුමක් තියෙන අපේ ඒගොල්ලන්ට අධ්‍යාපනය දීලා තියෙනවා. මොවුන් සූදානම් විදේශ රටවල් වලට ගිහිල්ලා වැඩ කරන්න. ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා නම් ඔවුන් ඒ රටවල් වලට දායක වෙලා මොකද කරන්නේ? ලංකාවට විදේශ විනිමය එවනවා. අපේ රටේ තියෙනවා සමහර කර්මාන්ත ඒවා අපිට ආරම්භ කරන්න අවශ්‍ය අපිට තාක්ෂණය නැහැ. අපි ගතානුගතික ක්‍රම වලට තමයි මේ නිෂ්පාදනය කරන්නේ. අපි එතකොට මේ භාණ්ඩවල ප්‍රමිතියක් අපිට ගන්න බෑ. ඒත් අපි දකිනවා මේ ජාත්‍යන්තර සම්බන්ධතා හන්දා සමහර විදේශ රටවල් වල අපි දන්නවා තාක්ෂණය ඉතා ඉහළයි. මම ඔය කිව්ව චීනය, ජපානය, ඒ වගේ රටවල්. එතකොට මේ රජයේ මැදිහත් වෙලා අපි ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා මේ ගෝලීකරණය තුල ඉඳගෙන. ඒතර මොකද වෙන්නේ? අපි දෙගොල්ල එකතු වෙලා නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරොත් ඒකට අපිට අර විදේශ රට ජපානයෙන් අපිට එනවා ඒගොල්ලෝ මැෂින් ටික අපිට ගේනවා. ගෙනල්ලා කර්මාන්තය ආරම්භ කරනවා. ඒ විතරක් නෙමෙයි ජපානයේ ඉන්න විශේෂඥයෝ ලංකාවට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අපේ රටේ ඉන්න මේ සේවකයන් මේ කර්මාන්තයට බඳවගෙන මොවුන්ව පුහුණු කරනවා. අන්න බලන්න. අර විශේෂිත නොවූ ශ්‍රමය මේගොල්ලෝ විශේෂීකරණය කරනවා. අපේ හිටියේ නිකන් මොනවද දැනුම තියෙන ඉගෙන ගත්ත අය පමණයි. නමුත් විශේෂ දැනුමක් ඒගොල්ලෝ ලබා ගන්න නැහැ. දැන් මොකද වෙන්නේ? මේ කර්මාන්තවල වැඩ කරනකොට මේ අය ඒගොල්ලෝ ඒ තාක්ෂණය අතින් පෝෂණය වෙනවා. ඒගොල්ලෝ අර මැෂින් වලින් වැඩ කරලා මේ නිර්මාණය කරන්න ඔක්කොම හොඳට ඉගෙන ගන්නවා. ඒගොල්ලෝගේ දක්ෂතාවය මත. ඒක වාසියක්. තවත් වෙලාවට අපේ රටවල් වල අපිට ආයෝජනය කරන්න සල්ලි නැහැ. අපි දැන් ඉස්සෙල්ලා කතා කරාගේ වරාය නගරේ අපිට ආයෝජනය කරන්න අපිට මුදල් නැහැ. විදේශ සම්බන්ධතා හන්දම අපිට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝගේ මුදල් අපේ රටේ ආයෝජනය කරනවා. අපිටත් යමක් දීලා ඒගොල්ලොත් යමක් හම්බ කරගන්නවා. ජාත්‍යන්තර සම්බන්ධතා. ඒවා වැදගත්. හොඳයි. අපි දැන් කතා කරේ ගෝලීකරණය ගැන. ඒ කියන්නේ අන්තර්ජාතික සම්බන්ධතා. සංස්කෘතිමය, සමාජීය සහ
ඒ දේශපාලන පරිසරය තුර අපි රාජ්‍යයන් අතර ගොඩනගා ගන්නා මේ සම්බන්ධතාවයන් අපි ව්‍යාපාරික අවස්ථාවන් බවට හරව ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා කියන එක අපි කිව්වා. එහෙමනම් ගෝලීකරණය ව්‍යාපාරවල පැවැත්මට ඍජුව එහෙම නැත්නම් වක්‍රව බලපෑමක් ඇති කරන්න පුළුවන් බාහිර පරිසරයේ තියෙන තවත් සාධකයක්. අපි දැන් බලමු මේ ගෝලීකරණය ගත්තයින් පස්සේ අපි දැන් කතා කරේ හොඳ දේවල්. ගෝලීකරණයේ තියෙන වාසි ටික. එතකොට අපි දැනගන්න ඕන මේ ගෝලීකරණයේ තියෙන වාසි වගේම දුවලා පුතාලා මේකේ යම් යම් අවාසිත් තියෙනවා. හැමදේම හොඳම වෙන්නේ නැහනේ. හොඳක් වෙනකොට ඒකේ නරකක් වෙන අවස්ථාවලුත් තියෙනවා. එහෙනම් අපි ඒව දැනගන්න ඕනේ. එහෙනම් අපිට විභාගයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ගෝලීකරණය කියලා කියන්නේ මොකක්ද? එහෙනම් ගෝලීකරණයේ තියෙන වාසි අවාසි ලියන්න කියලා. එහෙම ප්‍රශ්නයක් අපිට ආවොත් අපිට මේ විදිහට දෙපැත්තට chart එකක් ගහගෙන අපිට කියන්න පුළුවන් ධනාත්මක බලපෑම් සහ ඍණාත්මක බලපෑම්. හරි? එහෙනම් අපේ පෙළපොතේ මේවා දීලා තියෙනවා. මොනවද ධනාත්මක බලපෑම් කියලා කියන්නේ? ධනාත්මක කියලා කියන්නේ හොඳ යහපතට හේතු වෙන දේවල්. හරි? ඒකට අපි එකක් දෙකක් අපි මතක් කරලා ලියමු මොනවද කියලා. ගෝලීකරණය නිසා මොකද්ද වෙන්නේ අපිට? අපිට මොකද්ද වෙන්නේ? අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි කිව්වොත් එහෙම නිදහසේ ප්‍රාග්ධනය හුවමාරු වීම. ප්‍රාග්ධනය හුවමාරු කරන්න පුළුවන්. කළ හැකියි. මොකද්ද ප්‍රාග්ධනය කියලා කියන්නේ? වරාය නගරේ ගත්තොත් එහෙම අපේ රටේ අපිට ආයෝජනය කරන්න මුදල් නැහැ. ඒකට අපි මේ ජාත්‍යන්තර සබඳතාවය නිසා විදේශ රටක් අපිට ඒගොල්ලෝගේ ප්‍රාග්ධනය ගෙනල්ලා අපේ රටේ ආයෝජනය කරනවා. එහෙනම් ඒක ධනාත්මක බලපෑමක්. ඊළඟට අපි කතා කරා තාක්ෂණය. එතකොට නවීන යන්ත්‍ර සූත්‍ර මේ වගේ උපාංග අපිට නැති රටවල් වලට ලබා ගන්න පුළුවන් අනිකුත් රටවල් වලින්. හරි? ඊළඟට අපිට පුහුණු ශ්‍රමිකයින් අපිට අපේ රටේ ඉන්න ශ්‍රමිකයන් අපි මේ තාක්ෂණය අපි තාම වැළඳගෙන නැහැ. එතකොට අපිට මේ විදේශ රටවල් වල තියෙන මේ දැනුම අපේ ශ්‍රමිකයන් දීලා අපිට ඒ අය පුහුණු කරන්න පුළුවන්. හරි නේද? ඊළඟට මොනවද ඍණාත්මක බලපෑම් කියලා කියන්නේ? මේකේ තියෙන අවාසි. ඍණාත්මක බලපෑම් විදිහට මෙන්න මේ දේවල් අපි කියන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ ඕනෑම රටක ඒගොල්ලෝ ඉන්නේ විවිධ පරිසරවල ජීවත් වෙන විවිධ අධ්‍යාපනයක් තියෙන ඒ වගේ අය. එතකොට අපිට මේගොල්ලොන්ගෙන් අපිට සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සංස්කෘතියට ඇති බලපෑම. එතකොට මේ විදේශ රටවල් වල අය හැසිරෙන ආකාරය අපේ රටට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒවා ගැලපීමක් නැහැ. ඊළඟට තමයි අපේ රටේ ඉන්න දැන් මේ ජාත්‍යන්තර සබඳතා නිසා විදේශ රටවල් වල ඉන්න ශ්‍රමිකයන් ලංකාවට ගෙන්න ගන්නවා වගේම අපේ රටේ ඉන්න අය අපි මොකද කරන්නේ? විදේශ රටවල් වල රැකියාවල් වලට යනවා. එතකොට ඒක අපිට අවශ්‍යයක් නේ. පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට අපේ රටේ වැඩ කරන් ඉන්න පුද්ගලයෝ ටික විදේශ රටවල් වලට ගියොත් අපේ රට අපිට දියුණු කරගන්න බැරි වෙනවා.
ඒ ප්‍රශ්නේ අපිට එනවා. හරි? ඊළඟට දේශීය ව්‍යාපාර වලට ඇති වෙන බලපෑම. මොකද්ද බලපෑම? ඒ කියන්නේ අපේ රටේ කර්මාන්ත තියෙනවා. අපේ රටේ මිනිස්සු අපේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරලා ඒගොල්ලෝ යමක් කරනවා. අපි දැන් මේ විදේශ රටවල් වලින් ඒ විදේශ ආයෝජකයෝ ලංකාවට ගෙනාවෙන් පස්සේ මොකද වෙන්නේ? අපේ දේශීය ව්‍යාපාර කඩා වැටෙනවා. ඒක හොඳයිද? අපි එහෙන් අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා අපි මෙහි ලස්සනට හදලා ඒ බඩු ටික අපේ රටටම විකුණනවා. අන්තිමට මොකද වෙන්නේ? අපේ රටේ සම්පත් අපත යනවා. එහෙමනම් දේශීය ව්‍යාපාර වලට ඇති වෙන බලපෑම. එහෙමනම් අපි දන්නවා මේ ගෝලීකරණය එක පැත්තකින් අපි හොඳ සංකල්පයක් වුණාට මේකේ යහපත් පැත්තක් වගේම අයහපත් පැත්තකුත් තියෙනවා. ඒක හන්දා මේකේ ඒවා අපි රටක් විදිහට අපි ඒවා සැලකිල්ලට ගන්න ඕන. මොකද අපිට ඒ ගෝලීකරණය එහෙම අයහපත් දේවල් සිද්ධ වෙනවා කියලා අපිට ඒක අතාරින්නත් බෑ. ඒක හන්දා අපි ඒක තුලනාත්මකව ඒක කරන්න බලන්න ඕන. මේ වගේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගන්න උත්සාහ කරනකොට ඒක රජයක් සතු වගකීමක් තමයි මේ බලපෑම අවම වෙන විදිහට දේශීය දේවල් රැකෙන විදිහට ඒ වගේම අපේ විදේශ තාක්ෂණය අපි ලංකාවට අපි ඒවා ලබා ගන්නත් ඕන. ඊට පස්සේ තමයි අපිට ලංකාවේ තියෙන සම්පත් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒකන්ද තුලනාත්මක ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීම සහ ගෝලීකරණය ලංකාවට ගැලපෙන ආකාරයට අපි ඒක පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්. එhmenan අපි කතා කරලා ඉවර කරේ මොකද්ද? අපි කතා කරලා දැන් අවසන් කරේ මේ බාහිර පරිසරයේ තියෙන ව්‍යාපාරයකට බලපෑමක් එල්ල කරන්න පුළුවන් ව්‍යාපාරයකට පැවැත්මට ඍජුව එහෙම නැත්නම් වක්‍රව බලපාන බාහිර පරිසරයේ සාධක තමයි අපි දැන් කතා කරලා අවසන් කරේ. එහෙනම් අපිට දැන් ඊළඟට අලුත් මාතෘකාවක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඒකට කියනවා SWOT විග්‍රහය කියලා. මොකද්ද? SWOT විග්‍රහය. SWOT කියලා කියන්නේ මේ ඉංග්‍රීසි වචනයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ strengths, weaknesses, opportunities and threats කියලා කියනවා. එහෙනම් අපි මේ පරිසර සාධක අපි ඇගීමකට ලක් කරනවා. ව්‍යාපාරයක තියෙන මේ පරිසර සාධක අපි ඇගීමකට ලක් කරලා ඒකෙන් වන බලපෑම අපි හඳුනා ගන්න මේ chart එකක් තමයි මේ විග්‍රහයට අපි කියන්නේ. හරි? එතකොට මේ ඒකෙදී අපි හඳුනා ගන්නවා එකක් තමයි ව්‍යාපාරයක අරමුණු ළඟා කර ගැනීමට උපකාරී වන දේවල්. අපි දන්නවා ව්‍යාපාරයක පරමාර්ථ තියෙනවා ලාභ ලැබීම, කන්දුන්කරුවන්ගේ තෘප්තිය, රැකියා ජනනය කිරීම, සමාජ සුබ සාධනය, මේ වගේ අරමුණු තියෙනවා. එතන මේවට උපකාරී වන දේවල් යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වන සාධක ව්‍යාපාරයේ අපි මේ කතා කරන්නේ පරිසර සාධක ඇගීම අවස්ථාවන් සහ තර්ජන අපි විග්‍රහ කරනවා මේ ව්‍යාපාරයට බලපාන හැටි කොහොමද කියලා කොයි තැන්වලද මේ දේවල් තියෙන්නේ කියන එක විග්‍රහ කිරීමක් තමයි අපි මෙතන කරන්නේ. එහෙමනම් එක පැත්තකින් තියෙනවා අරමුණු ළඟා කර ගැනීමට අපිට උපකාර වන දේවල්, අනිත් පැත්තෙන් තියෙනවා හානි කර දේවල්. දැක්කනේ? ඒකේ අනිත් පැත්ත. උපකාරී වන දේවල්, හානි කර දේවල්. එහෙනම් උපකාරී වන දේවල් අපි කොටස් දෙකකට පෙන්නනවා. මේ පැත්තේ තියෙනවා එහෙනම් හොඳ දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ශක්තියින්. ශක්තියින් කියන්නේ ස්ට්‍රෙන්ත්ස් කියලා කියනවා. ව්‍යාපාරයට හයියක් තියෙන දේවල් මොනවද? ශක්තියක් කියලා කියන්නේ දැන් අපිට කවුරු හරි ඉන්නනම් කවුරු හරි මට ගහන්න එනකොට මගේ යාළුවෙක් කෙනා ඇවිල්ලා මේ එතකොට මට හරි ඊට පස්සේ දැන් මම ගුටි කණ්ඩ යන එක්කෙනා මගේ හොඳ යාළුවෙක් කෙනා හොඳට හයිය තියෙන. මට මොකද්ද ඒක? ශක්තියක්.
එහෙම නේද? එහෙමනම් මේ ඒක තමයි මේ පරිසරයේ තියෙන සමහර දේවල් අපිට ශක්තියින් බවට පත් වෙනවා. අපිට ඒක අයහපත් විදිහට නෙමෙයි බලපාන්නේ. අපිට යහපත් ආකාරයට තමයි ඒක බලපාන්නේ. හරි? ඒකට තවත් දේවල් තියෙනවා. ඒවට අපි කියනවා අවස්ථාවන් කියලා. ඒකත් හොඳ දෙයක්. අපිට අලුත් දෙයක්, අලුත් යමක් එකතු කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට හම්බ වෙනවා. වාසනාවක්. අන්න ඒ වගේ. අවස්ථාවක් කියන්නේ හරියට වාසනාවක් පෑදුනා කියලා කියමුකෝ අපිට. ඒක අපිට ව්‍යාපාරයේ ආදායම් වැඩි කරගන්න, ව්‍යාපාරයට හිතකර වෙන විදිහට අපිට ඒක හරව ගන්න පුළුවන් නම් ඒක අපි කියනවා අවස්ථාවක් කියලා. ඊළඟ එක තමයි අරමුණු ළඟා කරගන්න හානිකර සාධක සමහර දේවල් තියෙන්න පුළුවන්. ව්‍යාපාර පරිසරයේ අගය කරනකොට. හරි? ඒවට අපි කියනවා අර ශක්තියින් වලට ප්‍රතිවිරුද්ධ දේ තමයි මොකද්ද? අපිට හයියක් තියෙනවා වගේම අපි දුර්වලයි. එතන අපි කියනවා දුර්වලතා කියලා. හරි? දුබලතා. ඒ වගේම අවස්ථාවන් වල අනිත් එක තමයි සමහර දේවල් අපිට තර්ජනයක් වෙනවා. ව්‍යාපාරයට ඒක අපිට තර්ජනයක් වෙනවා. අපි මොනවා හරි දෙයක් නොකරොත් ඒක ව්‍යාපාරයේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල වෙනවා. අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක. එහෙමනම් අපි පරිසරය අධ්‍යයනය කරලා අන්තිමට අපි කරනවා මේ පරිසරය අධ්‍යයනය කර ගැනීම නිසා ව්‍යාපාරයේ අරමුණු වලට යහපත් ආකාරයෙන් ක්‍රියාකාරී වෙන සාධක මොනවද? ශක්තියින් සහ අවශ්‍යතාවයන් විදිහට අපි ඒවා හඳුනා ගන්නවා. ඒ වගේම අපිට හානිකර දේවල් ඒවා අපේ තියෙන දුර්වලතාවයක්. එහෙම නැත්නම් අපිට තියෙන තර්ජන. ඒ පැත්ත අපි විග්‍රහ කරන්න ඕන. එතකොට ඒකට අපි තමයි කියන්නේ ෂොට් විග්‍රහය කියලා. හරි. අපි දැන් බලමු එහෙමනම් අපිට දැන් ඒක එච්චර තේරුන්නේ නැහැ නේ chart එක. අපිට දැන් ඔන්න තේරෙනවා ව්‍යාපාරික ශක්තියින් කියන්නේ මොනවද කියලා. ශක්තියින් අපි අර ඉස්සෙල්ලා දැක්කේ ස්ට්‍රෙන්ත්ස් කියන එක. ඔන්න බලන්න ව්‍යාපාරික ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. ව්‍යාපාරයට ආයෝජනය කරන්න අවශ්‍ය සල්ලි ටික අපිට තියෙනවා. එහෙනම් අපිට ආය කාටවත් බැංකුව හොයාගෙන යන්න ඕනේ නැහැ. තව අයට ආයෝජකයෙක් හොයන්න ඕනේ නැහැ. අපි ගාව තියෙනවා. ඒක සම්පතක්. කළමනාකරුවන්ගේ අත්දැකීම්. හොඳට හැකියාවක් තියෙන ප්‍රදේශයේ ඉන්න අනිත් ව්‍යාපාරවලට වඩා දක්ෂ කළමනාකරුවන් අපිට ඉන්නවා නම් අපිට ඒක හයියක් නෙමෙයිද? අපේ ව්‍යාපාරයට හයියක් හොඳ දැනුමක් තියෙන කළමනාකරුවන් ඉන්නවා නම් ඔවුන් හොඳ තීරණය ගන්න විශේෂ හැකියාවක් තියෙන අනිත් අයට තර්ජනයක් වෙන්න පුළුවන් ආකාරයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊළඟ ශ්‍රේෂ්ඨ නිෂ්පාදන ක්‍රම. අපි ගාව තියෙනවා හොඳ නිෂ්පාදන තාක්ෂණයක් අනිත් අය දන්නේ නැති. එහෙමනම් ඒක ශක්තියක්. එහෙම නේද? සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ ඒක ව්‍යාපාරයේ මිශ්‍රණය. හෝටලයක් ගත්තොත් එහෙම කෑම රස වෙන්නේ ඒ කෑම උයන කෝකියාගේ දක්ෂතාවය මත. අන්න ඒක ශක්තියක්. හොඳ කෝකියෙක් ඉන්නවා නම් ඔහු දන්නවා නම් අමුතු කෑම හදන්න සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. පිළිගත් සන්නාම නාමයක් තිබීම. ඒ කියන්නේ අර අපි කිව්වනේ අර ටිකක් කල් යනකොට අපි වෙළඳ ලකුණක් ඒක මිනිස්සුන්ගේ හදවතට කිඳා බහිනවා. ඔවුන්ට සමීප වෙනවා. ඊට පස්සේ ඔවුන් ලකුණින්ම දැනගන්නවා මේ අහවල් හෝටලේ මේක කියලා. ඒවා ශක්තියින්. ඒ වගේ දේවල් වෙනවා. ඒතර අපිට තියෙන දුර්වලතාවයන් මොනවද ඒක අපි? ව්‍යාපාරයට එතකොට ශක්තිය වගේ හානිකරව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒවා තමයි අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය නැත්තම් පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ව්‍යාපාරයට අවශ්‍ය ශ්‍රමිකයන් හොයාගන්න බෑ. ගාමන්ට් එකක් කරන්න යනවා මහන්න දන්න අය හොයාගන්න බෑ. තාක්ෂණ දැනුම යාවත්කාලින් නොවීම. මිනිස්සු දන්නවා නමුත් අලුත් තාක්ෂණයත් එක්ක අලුත් මැෂින් එකක් එක්ක වැඩ කරන්න දන්නේ නැහැ. පුහුණුවක් නැහැ. අවාසි. සේවකයන්ගේ අයහපත් ආකල්ප. මිනිස්සු ඉන්නවා නමුත් ඒගොල්ලෝ ඔක්කොම හරිම ආත්මාර්ථකාමී. ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්නේ නැහැ මේක බෑ ඒවා මේවා කියලා ප්‍රශ්න ඇති කරගන්න තමයි හදන්නේ. හොඳට අභිප්‍රේරණය වෙච්ච සතුටින් වැඩ කරන කැපවීම තියෙන සේවකයන් නැත්තම් ඒ ආයතනයට විශාල තර්ජනයක් ඒක. එතකොට තමයි ස්ට්‍රයික් කරන්න හදන්නේ, කරන වැඩ හරියට කරන්නේ අපතේ යනවා, කාලේ නිකන් නාස්ති කරනවා, සම්පත් අපතේ යනවා. ගොඩක් ප්‍රශ්න. ව්‍යාපාරයේ භූගෝලීය පිහිටවීම නුසුදුසු වීම. හොඳ තැනක නැත්තම්, පාරවල් නැත්තම්, විදුලිය නැත්තම්, ජලය නැත්තම් ප්‍රශ්නයක්.
එහෙනම් ශක්තියින් සහ දුර්වලතාවයන්. මෙන්න අවස්ථාවන් සහ තර්ජන. අපි එතකොට ව්‍යාපාරයකට හිතකර ආකාරයෙන් අපිට ක්‍රියාත්මක වෙන බලවේග මොනවද? සාධක මොනවද? පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. ව්‍යාපාරයට වෙළඳ කටයුතු වැඩියෙන් කරගන්න පුළුවන් විදිහට ජීවන රටාවේ වෙනස් වෙනවා. අපි හිතමු දැන් සරල උදාහරණයක් තමයි අපි දැන් මේ ජීවත් වෙන වර්තමාන කාලේ. හරි? අපි දන්නවා මේ අර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේනේ දැන් අපි ඉගෙන ගන්න. හරි? එතකොට අපේ දුරකථන සමාගම් හරි? අන්තර්ජාල පහසුකම් දෙන සමාගම් වලට මොකද්ද වෙලා තියෙන්නේ? අසීමිත අවස්ථාවක් මේක. ඒගොල්ලොන්ගේ ආදායම් දෙගුණ තෙගුණ වෙලා. මොකද ඩේටා පැකේජස් ඉල්ලනවා. අන්න බලන්න පරිසරයේ වෙච්ච වෙනස්කමක් අපිට යහපත් ආකාරයෙන් හිතකර ආකාරයෙන් අපිට අවස්ථාවක් ගෙනත් දීලා. එහෙම නේද? අර සමහර ව්‍යාපාර වලට අවස්ථා ගෙනත් දෙනවා. වෙනදා අපිට මේ ඉන්නේ මේ ළඟපාත මිනිස්සු විතරයි. දැන් අපිට පුළුවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලංකාවේ හැමෝටම උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් කූරිය කරලා. දියුණු ප්‍රවාහන තාක්ෂණයක් තියෙනවා නම් අපිට ඇප් එකක් දාලා වෙලා අපිට එනවා මොනවද? ඇනෝම් හැමතැනින්ම එනවා. වෙනදා ඉන්නේ ළඟින් විතරයි ඇවිදගෙන යන්න පුළුවන් ගන්දුණු කරුවන් විතරයි. දැන් හැම පැත්තෙම එනවා. විශාල වෙළඳපොළක් වෙළඳපොළ පුළුල් වෙනවා. අවස්ථාවක් ඇති වෙනවා. ව්‍යාපාර සඳහා බදු සහන ලබා දී. රජයක් එකපාරම බද්ද අඩු කරනවා. මොකද වෙන්නේ? මිනිසුන්ගේ එතකොට ක්‍රය ශක්තිය වැඩි වෙනවා. වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අලෙවිය ඉහළ යනවා. නව නගර නිර්මාණය. එතකොට අලුතෙන් කර්මාන්ත ඇති වෙනවා. එතකොට පහසුකම් ඇති වෙනවා. එතකොට විවිධ ව්‍යාපාර අලුතෙන් එනවා. මිනිස්සු ජනගහනය වැඩියෙන් සංසරණය වෙනවා. එතකොට ව්‍යාපාර වලට හොඳයි. අධිවේගී මාර්ග ඉදි කිරීම. අපි දන්නවනේ සංචාරක කර්මාන්තයට මොනතරම් අවස්ථාවක්ද මේක. එහෙම නේද? අපිට කාලේ ඉතුරු කරගන්න පුළුවන්, වැඩියෙන් තැන් වලට ඇවිදින්න පුළුවන්, වැඩියෙන් වියදම් කරයින් පස්සේ සංචාරක කර්මාන්තේ සංචාරකයන් වියදම් කරන ඒ මුදල් වලින් ගොඩක් වැඩි පිරිසකට ආදායම් ලබන්න පුළුවන්. අධිවේගී මාර්ග ඉදි කිරීම. එහෙනම් තර්ජන මොනවද? ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. අපි දැන් අන්තර්ජාතික වශයෙන් අපි වැඩ කරගෙන යනවා. නමුත් යම්කිසි ජාත්‍යන්තර ප්‍රශ්නයක් හන්දා රටවල් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය පළුදු වීම නිසා සම්බාධක ඇති වෙනවා. අපි දැක්ක අර පහුගිය කාලේ අපිට අර මේවා අපිට හම්බෙච්ච අර ගාමන්ට් කර්මාන්තයට හම්බෙච්ච ඒ ඕඩර්ස් නැති වුණා කියලා කිව්වා. අපිට ඒ හම්බෙන කෝටා එක අන්න සම්බාධක අපිට. ඒ වගේ දේවල්. තරඟකරුවන් බිහිවීම. වැඩියෙන් අපේ සමාන නිෂ්පාදනය කරන තරඟකරු වැඩි වුණොත් අපිට මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරයේ අලවිය පල්ලෙහාට යනවා. අපේ මිල අඩු කරන්න සිද්ධ වෙනවා. එහෙම නේද? අපිට තර්ජනයක්. අපිට මොන හරි දේවල් කරන්න ඕන. මේවට විසඳුම් තියෙනවා. නමුත් අපිට තර්ජනයක් විදිහට අපි ඒක හඳුනා ගන්නවා. ඒ සාධකේ ස්වභාවික ආපදා. මේ වලින් විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ගම් වතුර ඒ දේවල් වලින් මේ ව්‍යාපාර වලට හානි වෙන්න පුළුවන්. ඒතකොට ගණදෙනුකරුවන්ගේ ක්‍රය ශක්තිය නැති වෙනවා, වගා නැති වෙනවා, කර්මාන්ත වලට බලපානවා. ඒ වගේ දේවල් තියෙනවා. නව තාක්ෂණ ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම. ඒකත් එකක්නේ. තාක්ෂණයේ ශීඝ්‍ර විදිහට දියුණු වෙනවා නම් අපිට ඒකට අනුගත වෙන්න බැරි නම් අපිට මොකද වෙන්නේ? අපිට ඒක තර්ජනයක්. අපි ගමු රෙස්ටුරන්ට් දෙකක්. එක රෙස්ටුරන්ට් එකක් වහන්න සිද්ධ වෙනවා. මොකද එයා තාක්ෂණයේ වැළඳගෙන යන්නේ නැහැ. නමුත් ඔන්ලයින් තාක්ෂණයේ ඒක දන්න එක්කෙනා මොකද කරන්නේ? එයා සනිකව ප්‍රතිචාර දක්වලා මේ මිනිස්සු ආවේ නැතුණට කමන්නේ අපි ඩිලිවරි සර්විස් එකක් ආරම්භ කරනවා. එයා ඒ පරිසරයේ වෙච්ච වෙනසට එයා ප්‍රතිචාර දක්වනවා. එහෙම නේද? එහෙමනම් දුවල පුතාලා අපි දැන් මේ සාකච්ඡා කරපු මේ කොටසත් එක්ක අපි මේ අවසානයේට පැමිණුනේ මේ ව්‍යාපාරයක පරිසරය කියන පරිසරය ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන ආකාරය ඍජුව සහ වක්‍රව. අපි පරිසරය ගැන කතා කරා. ඒකේ තියෙන අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය, මේකේ තියෙන සාධක සහ බලවේග අපි හඳුනගත්තා. අන්තිමට මේ ව්‍යාපාරයක මේ අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය ඒක අධ්‍යයනය කිරීමේ වැදගත්කම අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි අර ශක්තියින් අවස්ථාවන් සහ තර්ජන
ඒ ෂොට් විග්‍රහය ගැන අපි කතා කරා. ඊට පස්සේ ඒකෙන් ඇති වෙන බලපෑම ගැන කතා කරා. එහෙමනම් අපි දැන් මේ අවසන් කරන්නේ ව්‍යාපාරයක පරිසරය කියන පාඩම. එහෙමනම් නැවත වතාවක් ඉක්මනට හමු වෙමු අපේ ඊළඟ පාඩම.